අද අපිට තියෙන්නේ අභ්‍යාස අංක 36 ඉඳලා පටන් ගන්න දෙන්නේ තියෙන්නේ 36 කියන්නේ පටන් 36 ඉඳලා නෑ 36 විතරයි තියෙන පුතේ මේ ටියුට් එක. එතකොට හරි බලමු 36 කියන්නේ පුතේ 2020 A level ප්‍රශ්නේ. ඒකේ පුතේ එන්නකො ගානේ අන්තිමටම මම හිතන උසස් පෙළ 2021 කියලා දාලා තියෙන 21 තාම විභාගෙ තිබෙන්නේ නැහැ නේ 2020 අගෝස්තු ලකුණු 40යි ඈ. ඔය අන්තිම ප්‍රශ්නේ බලන්න ටියුට් එකේ අන්තිමටම තියෙන්නේ උසස් පෙළ 2021 අගෝස්තු නෙම්බුදේ 20 අගෝස්තු ලකුණු 40යි. තාම 21 විභාගයක් තිබෙන්නේ නැහැ නේ. හරි. එතකොට බලමු දෙන අපි ප්‍රශ්න මාත් එක්ක කියමු. නාමල් ඔටෝ කියා තනි පුද්ගල ව්‍යාපාරයකි. මෙම ව්‍යාපාරයේ පුද්ගලික සහ ආයතනික ගනුදෙනුකරුවන්ට වාහන නඩත්තු සේවා සපයන ලබයි. 21/1 දින මෙම ව්‍යාපාරයේ ආරම්භක ශේෂ පහත පරිදි විය. ඒ කියන්නේ මේ මෙයා වාහන සර්විස් කරන තැනක්. හරි. වාහන සර්විස් කරන තැනක්. ඒගොල්ලගේ 21 ජනවාරි 1 වෙනිදාට ශේෂ ටික දීලා තියෙනවා. වත්කම් දීලා තියෙනවා. දේපල පිරිත 900යි, නඩත්තු අමුද්‍රව්‍ය 160යි, වෙනද ලැබියුත් 130 හැම දීලා තියෙනවානේ වත්කම්. වගකීම් ටික වගකීම් සහ හිමිකමුත් දීලා. මේ ව්‍යාපාරයේ සියලු මුදල් ගනුදෙනු බැංකු ජංගම ගිණුම් මගින් සිදු කරන ලබයි. ඒක අපි කොහොමද දන්නවනේ පුතේ ලාච්චුවේ සල්ලි තියාගන්න ඔක්කොම බැංකුවේ දාන ඔක්කොම ජංගම ගිණුම් මගින් තමයි සිද්ධ කරන්නේ. ඊට පස්සේ එහා පැත්තේ පිටුව කියනවා 2021 ජනවාරි මාසෙදී පහස්දාන් ගනුදෙනු ව්‍යාපාරය තුළ සිදු කරන ලදී. ගනුදෙනු 15ක් දීලා තියෙනවා. ගනුදෙනු 15ක්. හරි අවශ්‍ය වන්නේ 21/1 දිනට ෂේර් සටහන් කර අංක 1 සිට 15 දක්වා පුතේ එතන ෆොන්ට් එක මාරු වෙලා ඉලක්ක හයිට වැදිලා නැහැ. 1 සිට 15 දක්වා. හරි අංක 1 සිට 15 දක්වා. අංක 1 සිට 15 දක්වා ගනුදෙනු වල බලපෑම අගයන් සහිතව ගිණුම් කරන සමීකරණය භාවිතා කරමින් පෙන්눔 කර එක් වටිනාකම ඉදිරියේ වැඩි වේ නම් ධනද අඩු වේ නම් ඍණ ද යන සඳහන් කරන්න. මේ ප්‍රශ්නේ පිළිතුරු සැපීමේදී පහස් දාන ආකෘතියට සමාන ආකෘතියක් භාවිතා කරන්න. ඒක සමාන භාවිතා කරන ඕනේ ආකෘතියක් අපිට දීලා තියෙනවා. භාවිතා කරන ඕනේ ආකෘතියක් අපිට දීලා තියෙනවා. රුපියල් 1000 වලින් උඩ දාලා තියෙනවා දැක්කනේ. ඊට පස්සේ අන්තිම 21/1 දිනේ අවසන් මාසද ආදායම් ප්‍රකාශය 2020 අගෝස්තු ලකුණු 40යි. ඒ කියන්නේ පුතේ ප්‍රශ්න 6ක් තියෙනවනේ සම්පූර්ණ පේපර් එකේ සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න 6ක් තියෙනවා. 6න් ඔය සම්පූර්ණ ප්‍රශ්නයක්. ලකුණු 40 ප්‍රශ්න 6ක් තියෙනවා පුතේ. ඒකෙන් අපි ලියන්න ඕනේ 40 ප්‍රශ්න 5කට විතරයි. පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. ඉතුරු ප්‍රශ්න 4න් 3කට ලියන්න ඕනේ එකක් අතාරින්න පුළුවන්. මේ එක ප්‍රශ්නයක් පුතේ තනි කරම ප්‍රශ්නයක්. එහෙනම් තේරෙනවද අපි සමීකරණ පාඩම මෙච්චර කරේ ඇයි කියලා? තව ඉවර නැහැ පුතේ. මම ලබන මාසේ සමීකරණ පාඩමේ තව විභාග ප්‍රශ්න නොවන අලුත් දේවල් දාලා තව කරනවා ඈ. ඇයි කරන්නේ? තනි කර පුතේ විභාග ප්‍රශ්නයක්ම මේ පාඩමෙන් දෙනවා. ලකුණු 40ක්. හරි. එහෙනම් පුතේ මේක අඳ ගන්න වෙනව නේද අපිට ඉස්සෙල්ලම? ඔක අඳ ගන්න. හරිද? වත්කම් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි. වත්කම් 5යි වගකීම් 4ක් තියෙනව නේද? වගකීම් 4යි හිමිකම් 1යි. ටක අඳ ගන්න පුතේ තිරු 5ක්. ඔක අඳ ගන්න ඉක්මනට. පොතේ අඳ ගන්න. ලෝක පොතේ අඳ ගනිද්දී පොඩේ මම කියන්න. හරි. වත්කම් 5යි වගකීම් 4යි හිමිකම් 1යි. උඩින් දහස් කෙල් ලියන්නත් ඕනේ. ඉතින් මෙතන පොඩ්ඩක් රූල් 4ක් විතර ගත්තා නම් හරිනේ. ඒක ටික හොඳට ලියන්න ඉඩ තියෙනවානේ. මේක හොඳට පරලට ගන්න මෙතන.
අඳුරු 15ක් තියෙනවා පල්ලෙන් ලියන්න. හරි වත්කම් තියෙනවා 5ක්. හරි වත්කම් 5යි. වත්කම් 5යි වගකීම් 4ක් තියෙනව නේද? වගකීම් 4ක් තියෙනවා. අක්කන්ද ගන්නකෝක. උනේ රුපියල් 1000 කියලා ඉස්සෙල්ලාම රුපියල් 1000 වත්කම් හරිද? නම් කරන්න ගොඩක් ගාලා හරිද? ඔතේ අපි හදන්නේ අන්තිම ප්‍රශ්නේ. අභ්‍යාසංග 36 නේ. වත්කම් 5 දේපල පිරියඩ් සහ උපකරණ දේපල පිරියඩ් සහ උපකරණ තොගය වෙළඳ ලැබිය යුතු දෑ. හරි වෙළඳ ලැබිය යුතු දෑ ඉදිරියට කළ ගෙවීම් සහ අත්තිකාරම් මුදල් වගකීම් ටික විකාලීන ණය වෙළඳ ගෙවිය යුතු දෑ වෙනත් ගෙවිය යුතු දෑ ලද අත්තිකාරම්
නම් කරගන්න පුතේ. ඔය 2020 ලෙවල් 2021 නෙමෙයි ඈ. හරිද? ඇඳලි වල පුතේ. හරි. වක්කම් 5යි දේපල පිරියත් සහ උපකරණ තොගය වෙනද ලැබිය යුත්තේ ඉදිරියට කළ ගෙවීම් මුදල් වගකීම් 4යි දීප්කාලීන ණය මේ දීප්කාලීන ණය වෙනද ගෙවිය යුත්තේ වෙනත් ගෙවිය යුත්තේ ලද අත්තිකාරම් අන්තිම එක හිමිකම්. හරි. අන්තිම එක හිමිකම්. ඔය විදිහට පුතේ අපි තීරු ටික නම් කරලා ඉවරයි. හරි වෙලාව උඩින් රුපියල් 1000 කියලා දාලානේ තියෙන්නේ. උඩින් රුපියල් 1000 කියලා දාලා ඇත්තේ. එහෙනම් පුතේ ඉස්සෙල්ලාම අපිට කියන්න මොනවද ටික දාන්න කියලාද? ආරම්භක ශේෂයක් දාන්න කියලා කියනෝනේ. පුතේ ජනවාරි මාසෙට හදන්නේ ජනවාරි පළවෙනිදා ශේෂ ටික අපිට දෙනවා එහා පැත්තේ. මෙතන මේ ජනවාරි පළවෙනිදා ශේෂ ටික තියෙනවා. දාන්න ඉස්සෙල්ලාම ආරම්භක ශේෂ ටික ලියන්න. ආරම්භක ශේෂ ටික ලියන්න පුතේ ඉක්මනට. ආරම්භක ශේෂ. හරි. ආරම්භක ශේෂය. කියන්නකො ආරම්භක ශේෂයන් කියලා ලියලා ආරම්භක ශේෂයන් ටික අපි දාගමු. දේපල පිරිත් උපකරණ 900යි. දේපල පිරිත් උපකරණ 900යි. තොගය නඩත්තු අමුද්‍රව්‍ය 160යි. පුතේ මෙයා වාහන සර්විස් කරන දරන්නේ. උනේ අර වාහන නඩත්තු කරන්න ඕනේ අමුද්‍රව්‍ය වලට තමයි දාලා තියෙන්නේ 160යි. ඊට පස්සේ වෙනද ලැබිය යුත්තේ 130යි. වෙනද ලැබිය යුත්තේ 130යි. ඉදිරියට ගෙවූ කුලිය 240යි. ඉදිරියට සහ කලින් අත්තිකාරම් දෙකම පුතේ ඉදිරියට ගෙවුවත් එක අපි ලබන මාසෙ ගෙවන්න ඕන එක මේ මාසෙ අපි ගෙවුවොත් ඒක අපි ගෙවපු අත්තිකාරමක් ඇඩ්වාන්ස් එකක් ඉදිරියට කළ ගෙවීමක්. හරි. ඉදිරියට කළ ගෙවීම ඉදිරියට ගෙවූ කුලිය 240යි. අත්තිකාරමුත් ඒකටමයි දාන්න ඕනේ පුතේ. ඉදිරියට ගෙවූ කුලිය සහ අත්තිකාරම් දෙකම එකට දාන්න ඕනේ. ඉදිරියට කළ ගෙවීම සහ අත්තිකාරම් කියලා එක තීරුවයිනේ තියෙන්නේ අපිට. ඉදිරියට කළ ගෙවීම සහ අත්තිකාරම් කියන දෙක එකතු කරලා දාන්න. ඉදිරියට ගෙවූ කුලිය 240යි. ගෙවූ අටුපත්තිකාරම් 34යි. එතකොට එතන දාන්න ඕනේ කියේ 274යි. මෙතන දාන්න 274 274යි. ඊට පස්සේ මුදල් 100යි. මුදල් 100යි. හරි. ඊට පස්සේ වගකීම් වල දීප්කාලීන ණය වලට 400යි. දීප්කාල ණය වලට 400යි. හරි. වෙනද ගෙවිය යුත්තේ 90යි. වෙනද ගෙවිය යුත්තේ 90යි. ගෙවිය යුතු විදුලිය වෙනත් ගෙවිය යුත්තේ කියන්නේ එක තමයි පුතේ. ගෙවිය යුතු විදුලිය තියෙනවා 12යි වෙන මොකුත් වෙනත් ගෙවිය යුත්තේ නැහැනේ. අත්තිකාරම් දාන්න වෙනම තියෙනවා. එහෙනම් ගෙවිය යුතු විදුලිය 12යි. මේ පුතේ ගිය මාසෙ ගෙවන්න තියෙන එකක් ගෙවලා නැහැ. 12යි. ආයතනික ගනුදෙනුකරුවන්ගෙන් ලද අත්තිකාරම් 10යි. ඒවල පුතේ අපිට අපේ සේවා ගන්න කට්ටිය ගිය මාස සල්ලි ගෙවලා මේ මාසෙට අදාළව 10යි. හරිද? ලද අත්තිකාරම් 10යි.
එතකොට හිමිකම කීයද? හිමිකම 1052යි. හිමිකම 1052යි. ඔය විදිහට අපිට ශේෂයන් ටික දීලා නේද? හරි. ඔය විදිහට ශේෂයන් ටික දීලා හරි. ආරම්භක ශේෂයන් ටික අපි දැම්මා. ඊට පස්සේ පළවෙනි ගනුදෙනුව ලියමු. පළවෙනි ගනුදෙනුව හරිද? ලෑස්තිනේ? 1 හරිද? 1 පළවෙනි ගනුදෙනුව අංක 1 දාන්නකෝ. හරි. අංක 1 මොකක්ද කියන්නේ පළවෙනි ගනුදෙනුව? උදේ මෙයා වාහන සර්විස් සේවා සපයන ව්‍යාපාරයක්. වාහන සේදුම් යන්ත්‍රයක් 360ක ණයට බිඳ දී ගන්නා ලදී. 23/1 දිනෙන් ආරම්භ වී වර්ෂ 3ක කාලයක් තුළ මෙම ණය මුදල ගෙවිය යුතු පුතේ. මේ 21 ජනවාරි මාස 360කට ගන්න මේ යන්ත්‍රය ණයට ගන්නෙ. හැබැයි පුතේ ගත්ත දවසේ ණය බේරන්න බෑනේ. ණය බේරන්නේ 23 ඉඳලා. ඒ කියන්නේ 21 අවුරුදු ණය බේරන්න ඕනෙත් නැහැ, 22 අවුරුදු ණය බේරන්න ඕනෙත් නැහැ. ණය බේරන්න පටන් ගන්න 2023 ඉඳලා. හරිද? ඒ කියන්නේ ඒක වගකීම මොන වගකීමක් කියන එක ජංගම නොවන වගකීමක් කියන එක නේද කිව්වේ. 23 ඉඳලා ණය බේරන්න පටන් ගන්නවා කියලා කිව්වේ ඒක ජංගම නොවන වගකීමක් කියන එක තමයි කිව්වේ. එහෙනම් කොහොමද ඒක ලියන්නේ? ඔයා සල්ලි ගෙවුවන් නැත්නම් ඔයාට යන්ත්‍රය එනවා නේද? එහෙනම් මෙතන යන්ත්‍රය කියන්නේ මොකද්ද? දීපල පිරියත් උපකරණේ. දීපල පිරියත් උපකරණ දාන 360යි. දීපල පිරියත් උපකරණ දාන 360යි. දීපල පිරියත් උපකරණ දාන 360යි. තව කොට 360 යන්නේ මොකද? සල්ලි ගෙව්වේ නැහනේ. එහෙනම් ඒක වගකීමක් මොන වගකීමක්ද? අත්තිකාරම්ද වෙනත් ගෙවියුද්දයද වෙළඳ ගෙවියුද්දයද දික්කාලින් ණයද පුතේ? යාර දික්කාල ණය නිසා තමයි මේක 23 ගෙවන්න පටන් ගන්නවා කියලා කිව්වේ ඒකයි ඈ. දික්කාල ණය වලට දාන්න ධන 360යි. දික්කාල ණය වලට දාන්න ධන 360යි. දික්කාල ණය වලට දාන්න ධන 360යි. පැහැදිලි නේද? හරි එකක් ඉවරයි. ඉතින් පළවෙනි ගනුදෙනුව කරලා නම් හරි. ඒක ඉවරයි නේද? හරි දෙවෙනි ගනුදෙනුව. හරි. දෙවෙනි ගනුදෙනුව 2 බාන දෙවෙනි ගනුදෙනුව අයි පළවෙනි එක වෙන මොකුත් ලියන්න නැහැ එච්චරයි. 2 පිරිවැය 130ක් වූ නඩත් ද්‍රව්‍ය මිලදී ගන්නත් අතර ඒ සඳහා 60ක මුදලක් ගෙවන ලදී. පිරි මුදල මාස 2ක් තුළ ගෙවිය යුතු වේ. ඒ කියන්නේ 130ක නඩත්තු ද්‍රව්‍ය අරගෙන ඒ කියන්නේ තොගේ නේද ඔය ගන්නෙ. 130ක ඒවා ගත්තට සල්ලි වලින් ගෙවලා තියෙන්නේ කීයද අපි? 60යි ඉතුරු 70 ණයට කියන එක නේද කියන්නේ. එහෙනම් පුතේ සල්ලි ගෙවුවා වුණත් අපේ මොකද්ද වැඩි වෙන්නේ? තොගේ වැඩි වෙනවා කීයකින්ද? 130කින්. තොගේ දාන 130යි. තොගේ දාන 130යි. හරිද? ඒ 130න් අපි සල්ලි වලින් ගෙවන්නේ 60යිනේ. සල්ලි වලින් ගෙවන්නේ 60යි. එතකොට මුදල් ඍණ 60යි. මුදල් ඍණ 60යි. එතකොට තව කීයක් ගෙවන්න තියෙනවද කියනකො 70ක් නේද? ඒ 70 වගකීමක්. මොකද්ද අපේ වගකීම කියන්නේ? පුතේ 70 වගකීමක්. මොන වගකීමක්ද? ඔයගොල්ලෝ උත්තර දෙන්න. වෙළඳ ගෙවිය යුතුද? වෙළඳ ගෙවිය යුතුද? ගෙවිය යුතුද? දැන් තේරෙනවද වෙළඳ කියන වචනේ එහෙම එන්නේ ඇයි කියලා? ඉස්සර පුතේ එහෙම තිබ්බේ නැහැ. දැන් අලුත් ප්‍රශ්න පුතේ වෙළඳ ඒවා හරියට බෙදන්න ඕනේ. වෙළඳ ගෙවිය යුතුද දාන 70යි. එච්චරයිනේ. හරි එච්චරයිනේ පුතේ. හරි දැන් දැක්කම මේ 2020 A level මේ අන්තිමට තිබ්බ A level විභාගයේ තිබ්බ ප්‍රශ්නේ. ගනුදෙනු දෙකක් ඉවරයි. තුන්වෙනි ගනුදෙනුව. හරි. තුන්වෙනි ගනුදෙනුව. ගනුදෙනු 15ක් ලියන්න තියෙනවා දෙකම මම මෙහෙම පිටු පිටු කරලා ලියන්නේ. තුන්වෙනි ගනුදෙනු පෞද්ගලික ගනුදෙනුකරුවන්ට 140ක නඩත් සේවා සපයන ලදී. මේ සඳහා භාවිතා කරන නඩත් ද්‍රව්‍ය පිරිවේ 80යි. කියන්නේ
පෞද්ගලික ගනුදෙනුකරුවෝ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට. සමහරක් කරපිට අපි කම්පැනිස් වලුත් වෙනවා අපිට අපෙන් සේවා ගන්න. ඒ වගේ. පෞද්ගලික ගනුදෙනුකරුවන්ට කීයකද පුතේ? පෞද්ගලික ගනුදෙනුකරුවන්ට 140ක නඩත්තු සේවා මුදලට සපයන ලදී. මේ සඳහා භාවිතා කරන නඩත්තු ද්‍රව්‍ය පිරිවේ 86යි. ඒ කියන්නේ පුතේ 86ක ද්‍රව්‍ය භාවිතා කරලා 140කට සේවා අපිට සපයලා නේද? එහෙනම් පුතේ මෙතන සේවාවක් සපයලා. මට කියන්න උතන ඉන්න අපි ලාභය කීයද? අපේ ලාභ 54ද පුතේ? ලාභේ 54කුත් එනවා. ඒකට කියන්න පුළුවන් දල ලාභෙනේ. එහෙනම් පුතේ ඉස්සෙල්ලාම අපි කීයක ද්‍රව්‍ය පාවිච්චි කළාද? 86ක. තොගේ ඍණ 86යි. හරි. තොගේ ඍණ 86යි. ඒක පැහැදිලිනේ තොගේ ඍණ 86යි. පුතේ කීයකටද අපි සේවාව සපයන්නේ? 140ක මුදලට. ඒකට මුදල් දාන 140යි. මුදල් දාන 140යි. ඒතර පුතේ 86යි 140 අපිට කීයක් ලාභද? 54ක් නේද? එහෙනම් ඒක පුතේ හිමිකම් ධන 54යි. හිමිකම් ධන 54යි. හිමිකම් ධන 54යි. හිමිකම් ධන 54යි. හරිනේ? එකක් ඉවරයි. හැමතිස්සෙම පුතේ පාඩම ඉවරයි කිව්වයින් පස්සේ තාම මම පාඩම ඉවරන අර කෙටි ප්‍රශ්න ටිකත් ඉවර කරාම තමයි පුතේ පාඩම ඉවර වෙන්නේ. කෙටි ප්‍රශ්න ටිකත් ඉවර වුණාම තමයි පාඩම ඉවර වෙන්නේ. පාඩමක් ඉවරයි කිව්වහම පුතේ පරණ විභාග ප්‍රශ්න වලට. හරිද? ළඟම තියෙන විභාග ප්‍රශ්න මේ 2020 විභාග ප්‍රශ්න. හරිද? ළඟම විභාග ප්‍රශ්න. සහ තව යාළු යන පන්ති වල ඒ ටියුට් වල තියෙන ගණන්. ඒ හැම එකම පුතේ හදන්න පුළුවන්කම තියෙන්න ඕනේ. නැතුව ගුරුවරයා පාඩම ඉවර කිව්වයි කියවට වැඩක් නැහැ. මම ඔයාලට පුතේ පාඩමක් ඉවර කරන්න ඒක ඉවරයි. හරිද? ආයි ඕනෙම ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන් විදියට. ඒ විශ්වාසය ඔයාලට එන්න ඕනේ. එහෙම නැත්නම් මේ පන්තිරේ යන්න එපා පුතේ වැඩක් නැහැ. ඒ ලෙවල් පුතේ වැදගත්ම දේ නිවැරදි ගුරුවරයා තෝරා ගැනීම. මම ඔයාලට අදටත් කියන්නේ මගේ පන්තියේ මාට තේරෙන්නේ නැත්නම් උගන් දේ වැඩේ වෙන්නේ නැත්නම් මේ පන්තිරේ ඇවිල්ලා වැඩක් නැත. එසපුතේ හරියට ඔයාට තේරෙන්න ඕනේ කියන දේවල්. එසපුතේ හරි නිවැරදි පන්තිය තෝරාගත යුතුයි ඈ. හරි. මෙතන ඉන්න ගොඩාක් බහුතරය කරන ළමයි ඔයගලන්ට මේ පන්තිරේ එන්න කියලා කිව්වේ ආපු කට්ටියමනේ. ඒගොල්ලෝ දන්නවා දෙයක්. ඒකයි මේ පන්තිරේ ඔයගලන්ට එන්න කියලා කිව්වේ. හරි. 4 හරිද 4 වෙනි එක. පුතේ මගේ තියෙන විශ්වාසය තමයි අවටින් ළමයි ටික පුතේ අන්තිමට අපි ගාවට එනවා. ඒක පුතේ අතීත අත්දැකීම් වනුව අපි දන්නවා. විභාග කිට්ටුලා පුතේ යන ළමයි ටික අන්තිමට විභාගේ පාස් වෙන්න අපි ගාවට එනවා. හරි. 4 12000ක් වූ අයිතිකරුගේ ජීවිත රක්ෂණ වාරිකයේ ව්‍යාපාර විසින් ගෙවන ලදී. දැන් ඊයේත් හදපු ගණන් වල ඔය තිබ්බ දැක්කනේ. 12000ක් වූ අයිතිකරුගේ ජීවිත රක්ෂණ වාරිකයේ ව්‍යාපාරයෙන් ගෙවනවා. ව්යාපාරයේ සල්ලි වලින් අයිතිකාරයාගේ ජීවිත රක්ෂණ වාරිකය ගෙවනවා. එතන මොකද වෙන්නේ පුතේ? මුදලින් නේ ගෙවන්නේ. මුදල් ඍණ 12යි. මුදල් ඍණ 12යි. මුදල් ඍණ 12යි. තා කොහෙද පුතේ 12 අඩු වෙන්නේ? හිමිකම් වලින්. හැබැයි ඒක හිමිකම් වලින් අඩු වුණාට වියදමක් නෙමෙයි ගැන්ලි ඈ. ඒක හිමිකම් වලින් අඩු වුණාට ඒක වියදමක් නෙමෙයි ඒක ගැන්ලි. හරි. හතරවෙනි ගණදෙනුවත් ඉවරයිනේ. අපි යම් පස්වෙනි එකට හතරවෙනි එකත් ඉවරයි. අපි යම් පස්වෙනි ගණදෙනුව. හරි පස්වෙනි එක බලන්න ඉතින් හොඳට. 5000ක වට්ටමන් ලබා දීමෙන් පසු 45000ක චෙක් පතන් නායකත්වයෙන් ලැබිනි. ඉතින් ඔයාලට ලැබිච්ච චෙක් එක කීයද? 5000ක වට්ටමන් ලබා දීමෙන් පසු 45ක් ලැබෙනවා. මට කියන්න 45000 ලැබෙන්නේ කීයක් වෙනුවෙන්ද නායකතියන්ගේ? 50000ක් වෙනුවෙන් පුතේ. ඔයාට 50000 වෙනුවට ඔයා ගන්නේ 45යි. ඒතර ඔයාට පාඩුයි 5000ක්. ඒක දුන් වට්ටමක්. එහෙනම් පුතේ මුදල් වැඩි වෙන්නේ කීයකින්ද? 45කින්. හැබැයි ඔයාගේ වෙනද ලැබියුද්ද වැඩි වෙන්නේ අඩු වෙන්නේ කීයකින්ද? 50කින්.
වෙනද ලැබියුද්දෑ ඍණ 50යි. වෙනද ලැබියුද්දෑ ඍණ 50යි. මුදල් ධන 45යි. මුදල් ධන 45යි. ඉතින් ඔයාලට පාඩුවේ කීයක් පාඩුද? 5ක් පාඩුයි. ඒක කොහෙද පුතේ 5 දාන්න ඕනේ? හිමිකම් වලින් නේද? හිමිකම් ඍණ 5යි. හිමිකම් ඍණ 5යි. බලමු ඊළඟ එකට 5ක් ඉවරයි දැන්. 5 වෙනි එක. හරි 5යි. ඊට පස්සේ 6. බලමු අපි 6 වෙනි ගනුදෙනුව. ඉතින් 6 මොකක්ද අපිට කියන්නේ? ආයතනික ගනුදෙනු කරන්න. ඒ කියන්නේ අපිට කම්පැනිස් වලින් එහෙම අපෙන් සේවා ගන්න වෙනවා. ආයතනික ගනුදෙනුකරුවන්ට 50000ක නඩත්තු සේවා සපයන ලදී. 21 දිනට ආයතනික ගනුදෙනු කරන ලද අත්තිකාරම මෙම ගනුදෙනුට අදාළ වන අතර ඉතිරි මුදල 40000 සේවා ලබා දීමෙන් පසුව ලැබිනි. පිරිවැය 30ක නඩත්තු ද්‍රව්‍ය මෙම සේවාව සඳහා භාවිතා කරන ලදී. සිංහල තේරුම් ගැනීමක් පුතේ ගන්න තියෙන්නේ. සිංහල තේරුම් ගැනීමක් ගන්න තියෙන්නේ. සිංහල අපිට ගොඩක් වැදගත් එතනදී කියන දේ. හරි. අහගෙන ඉමු. ආයතනික ගනුදෙනුවන්ට 50000ක නඩත්තු සේවා සපයන ලදී. හරි. 21 දිනට ආයතනික ගනුදෙනුවන ලද අත්තිකාර මෙම ගනුදෙනුවට අදාළ වන අතර 21 කියන්නේ මේ කාලච්ඡේදේ පටන් ගන්න දවසේ අත්තිකාරම් ලැබිලා තියෙනවා කීයක්ද? බලන්න අත්තිකාරම් 10ක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ පුතේ ඒගොල්ලෝ ගිය මාසේ ඇවිල්ලා සල්ලි දීලා ගියා. අපි මේ මාසේ එනවා අපිට සේවාව සපයන්න කියලා. හරිද? ඒගොල්ලෝ අපිව දිනේ වෙන් කරගෙන ගියා. වෙන් කරද්දී ඒගොල්ලෝ අපිට 10ක් දීලා ගියා. දැන් මට කියන්න මෙතන සපීපු සේවාව කීයද? 50යි නේද? 50යි. මට කියන්න 50කට සේවාව සපයද්දී කීයක ද්‍රව්‍ය පාවිච්චි කරනවද පුතේ? 40යි. ඔයාලට ලාභේ කීයද කියන්නකෝ? දල්ලාභේ කීයද? ඔයා 50කට සේවාව සපයන්නේ 40ක ද්‍රව්‍ය පාවිච්චි කළා. ඔයාගේ දල්ලාභේ කීයද පුතේ? 10යි. අනිත් ළමයින්ටත් තේරෙනවද ඔක්කොටම 10යි කියලා? හරි. එහෙනම් පුතේ මට කියන්න ඔයාට හැබැයි තව සල්ලි වලින් ලැබෙන්න තියෙන්නේ කීයද? තව සල්ලි වලින් ලැබෙන්න තියෙන්නේ කීයද? ඔයාස් 50කට සේවාව සපයන්නේ. ඔයාට ඇඩ්වාන්ස් එක කීයක් ලැබිලා ඉවරද? අත්තිකාරම 10ක් ලැබිලා ඉවර. තව ලැබෙන්න තියෙන්නේ කීයද ඔයාට? 40යි. ඒක ලැබිලාද? ඔව් නේ. ඉතිරි මුදල 40 ලැබුණි. එහෙනම් මට කියන්න ඔය සේවාව සපයන්න කලින් අත්තිකාරම කීයක් තියෙනවද? 10ක්. සේවාව සැපෙව්වෙන් පස්සේ අත්තිකාරම මොකද වෙන්නේ? නැති වෙලා යන්න ඕනේ. හරි. එහෙනම් 40ක ද්‍රව්‍ය පාවිච්චි කරලා කීයකට සේවා සපයන්නේ? 50කට. එහෙනම් තොගේ 10ක ද්‍රව්‍යද? 30ක ද්‍රව්‍යනේ. 30ක ද්‍රව්‍ය නේද? ඔව් 30යි නේ. ඔව් 30යි. එහෙනම් තොගේ ඍණ 30යි. තොගේ ඍණ 30යි. ඒක අවුලක් නැහැනේ. තොගේ ඍණ 30යි. පුතේ 30ක ද්‍රව්‍ය පාවිච්චි කරලා සේවාව සැපෙන්නේ කීයකටද? 50කට. 50කට. එහෙනම් පුතේ ඔයාට මුදල් 50ක් එන්න එපැයි. නමුත් දැන් ඔයාට මුදල් එන්නේ කීයද? 40. 40යි. ඇයි කලින් 10ක් ඇවිල්ලා තියෙන්නේ? මුදල් දාන 40යි. ඒතකොට ඉතුරු 10. මුදල් දාන 40යි. ඉතුරු 10 ලද අත්තිකාරම්. අත්තිකාරම් වලින් මොනව කරනවද පුතේ? අඩු කරනවා. පැහැදිලිද පුතේ? අත්තිකාරම් එකේ ලැබිලානේ තියෙන්නේ. ඒක දැන් මුදල් ඒ වෙලාවේ පුතේ ඒක මුදල් වලට එකතු කරලා අත්තිකාරම් වලට දැම්මේ. දැන් එහෙනම් අත්තිකාරම් ඍණ 10යි. පැහැදිලි නේද කරපු දේ එතනදී? අත්තිකාරම් ඍණ 10යි. එච්චරද? නෑ. කීයක් ලාභද ඔයාට? දැන් පුතේ ඔයා 30ක ද්‍රව්‍ය භාවිතා කරලා 50 ගන්නේ සේවාව සැපෙරුවේ. ඔයාට කීයක් ලාභද? 20. එහෙනම් ඔයාගේ හිමිකම් ධන 20යි. හිමිකම් ධන 20යි. හිමිකම් ධන 20යි. හරි. ඒක කවුරු හරි පුතේ තනියෙන් කරලා දිනනවා නම් ගොඩක් හොඳයි ඈ.
ඔන්න වගේ විභාගෙදි පුතේ පොඩ්ඩක් හිතන්න පුළුවන්ද කියලා බලන්න තමයි ප්‍රශ්න දෙන්නේ. කවුරු එක තනියම කරලා දෙනවා නම් ගොඩක් හොඳයි. හරි. ඔයාලට තේරෙනවද accounting වල වෙලාව නෙමෙයි වැදගත් හරියට කරන එක. 6ක් ඉවරයි. 7 බලමු අපි. හත හත්වෙනි ගනුදෙනුව කියවන්න. හරි පුතේ ඒක ආයසරයක් එක අහගන්නකෝ. ආයතනික ගනුදෙනුකරුවෙකුට 50ක නඩත්තු සේවා සපයන ලදී. 21 1 කියන්නේ කාලච්ඡේද මුල දවසට ආයතනික ගනුදෙනුවෙන් ලද අත්තිකාරම මෙම ගනුදෙනුවට අදාළ වන අතර ඒ කියන්නේ පුතේ 50න් කීයක් අපිට දැන්ටම ලැබිලා ඉවරද? 50න් දැන්ට කීයක් ලැබිලා ඉවරද? 10ක් ලැබිලා ඉවරයි. එතකොට සේවාව සැපෙවුවාම ඔයාට 40යි ලැබෙන්නේ. නමුත් ඔයා කලින් 10ක් අරගෙන ඉවරද නැද්ද? ඉවරයි. ඒ වෙලාව ඔයාට සේවාව සපයන්න කලින් ඒගොල්ලෝ අවිල ඔයාට සල්ලි දීලා ඒකට මුදල් වලට දාලා ඔයා අත්තිකාරම් කියන වක්කීමට දැම්මා. සේවාව සැපෙවුවෙන් පස්සේ අත්තිකාර වක්කීමක් නැතුව යනවා. එහෙනම් දැන් ඔයා සේවාව සපයනවා. 30ක ද්‍රව්‍ය පාවිච්චි කළා සේවාව සපයන්නේ 50ක නේද පුතේ? එතකොට තොගේ ඍණ 30යි. ඒක අවුලක් නැහැනේ. තොගේ ඍණ 30යි. ඔයා සේවාව සපයන්නේ 50කට. 50න් පුතේ වාට සල්ලි හම්බෙන්නේ කීයද එවලේ? 40යි. මුදල් දාන 40යි. ඉතුරු 10 වාට ලැබිලා ඉවරයි. එහෙනම් තවදුරටත් ඒක පුතේ වගකීමක් නෙමෙයි. ඒක තවදුරටත් අත්තිකාරම් කියන වක්කීම ලියනවා වක්කීම අඩු කරනවා. පැහැදිලිද? අර ලාභයි 20ක්. හරි ඊළඟට යමු. ඊළඟට හත නේද? වැඩිහිටි නිවාසයක වාහනයක් සඳහා නඩත්තු සේවාවක් නොමිලේ සපයන ලදී. පිරිවැය 6ක් වූ නඩත්තු ද්‍රව්‍ය මේ සඳහා භාවිතා කරන ලදී. ඉතින් වැඩිහිටි නිවාසයකට තියෙන වාහනයක් වා නොමිලේ සර්විස් කරලා දීලා. සල්ලි ගන්න බෑනේ. හරි. වැඩිහිටි නිවාසයක නිකන් පිනක් විදියට සේවාව සපයලා. ඔයා පුතේ ඒකේ ඔයා කීයක ද්‍රව්‍ය පාවිච්චි කළාද ඔයා ඒකට? කීයක ද්‍රව්‍ය පාවිච්චි කළාද? 6ක. 6ක. ඉතින් ඔයාට කීයක ලැබෙන්නේ නැහැ. ඒකට ඔයාගේ තොගේ ඍණ 6යි. තොගේ ඍණ 6යි. තව කොහෙන්ද 6 අඩු කරන්නේ? හිමිකම් ඍණ 6යි. එච්චරයි. තොගේ ඍණ 6යි. හිමිකම් ඍණ 6යි. හරිනේ? තොගේ ඍණ 6යි. හිමිකම් ඍණ 6යි. හතක් ඉවරයි. 8 ඉතින් බලමු 8 වෙනි ගනුදෙනුව. 8 වෙනි එක ව්‍යාපාරයේ මාසික ගිනි රක්ෂණ වාරිකය 4000 අයිතිකරු විසින් ඔහුගේ පෞද්ගලික මුදලින් ගෙවන ලදී. ඉතින් රක්ෂණය මේ ගිනි රක්ෂණ මොකක්ද වෙලා නැහැ. ව්‍යාපාර රක්ෂණ වියදම මේ මාසික රක්ෂණ වියදම 4000යිනේ. ඒක අයිතිකාරය පෞද්ගලික සල්ලි වලින් ගෙවලා. මට කියන්න ගෙව්වා හෝ නැත ඒක ව්‍යාපාරේ මොකද්ද? මේ මාසෙ මොකද්ද ගෙව්වා හෝ නැත? ඉතින් රක්ෂණ වියදම ගෙව්වා හෝ නැත ඒක මේ මාසෙ මොකද්ද වියදමක්. එහෙනම් කොහෙන් අඩු කරන්න ඕනද ඒක කියන්නේ? හිමිකම්. හිමිකම් ඍණ 4යි. හිමිකම් ඍණ 4යි. ඇයි ඒක අඩු කරේ හිමිකම් වලින් වියදමක් නිසා? හිමිකම් ඍණ 4යි ඒක වියදම නිසා අඩු කරා. අපිට ඒක සල්ලි වලින් ගෙවුවා නම් කොහෙන් අඩු වෙනවද? මුදල් වලින් ව්‍යාපාර සල්ලි වලින් ගෙවුවා නම් මුදල් අඩු වෙනවා. නමුත් ව්‍යාපාර සල්ලි වලින් ගෙවුවද? නෑ. නෑ. එහෙනම් වගකීමක්ද? නෑ ඒක ගෙවුවා. කවුද ගෙව්වේ? අයිතිකාරය. ඒකේ අයිතිකාරය ව්‍යාපාරයට මොනවද යෙදවීමට සමානද කියන්නේ? ප්‍රාග්ධනීය. අමතර ප්‍රාග්ධනීය යෙදවීමක්. ඒ නිසා හිමිකම් ධන 4යි. හිමිකම් ධන 4යි. හිමිකම් ධන 4යි. පැහැදිලි ළමයිද ඔක්කොට මේක? එකක් ඉවරයි. 8 වෙනි ගනුදෙනුවත් ඉවරයි. නමය
මොකද 9 කියන්නේ දිගු කාලීන ණය ලක්ෂ 4ක් සඳහා. ඕනෙ මෙතේ දිගු කාලීන ණය කියන ශේෂය ලක්ෂ 4ක් තියෙන ඔය. ආ ලක්ෂ 4යි තව 3.60කුත් අරගෙන. හරි. දිගු කාලීන ණය සඳහා ලක්ෂ 4,60,000ක ණය වාරිකයක් ගෙවන ලදී. ඒ තුල 17,000ක පොලිය ඇතුළත් විය. ඉතින් මම ඔයගලන්ට කිව්වා මතකද ණය වාරිකය කියන වචනේ. ණය වාරිකය කියන එක හැදෙන්නේ හැමතිස්සෙම මොන දෙක එකතු වෙනද? ණය වාරිකයක් කියන එක හැදෙන්නේ මොන දෙක එකතු වෙනද පුතේ කිව්වා මම ඕවා. ණයයි පොලියයි දෙකේම එකතු වෙන්නේ පුතේ ණය මුදලින් කොටසයි පොලියෙන් කොටසයි දෙකම තමයි ණය වාරිකය. දැන් මට කියන්නේ ණය වාරිකය 67යි. ඒ තුල ඇතුළත් පොලිය 17යි. එහෙනම් මට කියන්නේ ණයෙන් ගෙවලා තියෙන්නේ කොච්චරද? අපි ණයෙන් ගෙවලා තියෙන්නේ කොච්චරද පුතේ? 50යි නේද ණයෙන් ගෙවලා තියෙන්නේ. එහෙනම් කොහොම හරි ඔයා සල්ලි වලින් ගෙවලා තියෙනවා 67ක්. එතකොට මුදල් ඍණ 67යි. මුදල් ඍණ 67යි. මුදල් ඍණ 67යි. මේ මුදල් 67ක් ගෙවුවට ඔයාලට දික්කාල ණයෙන්ම 67 අඩු කරන්න පුළුවන්ද? බෑ. දික්කාල ණයෙන් අඩු කරන්න පුළුවන් කීයද පුතේ කියන්නේ? මුදලින් 67ක් ගෙවුවට දික්කාල ණයෙන් අඩු කරන්න පුළුවන් 50යි නේද? දික්කාලින් ණය ඍණ 50යි. දික්කාල ණය ඍණ 50යි. එහෙනම් ඉතුරු 17 මොකද්ද පුතේ අපිට කියන්නේ? වියදම. වියදම. එතකොට හිමිකම් ඍණ 17යි. හිමිකම් ඍණ 17යි. හිමිකම් ඍණ 17යි. අනිත් ඒවා ටිකක් ගහ ඉවෝනේ. බෙදනවානි ගහනවානි. හරි ගණන් 9ක් ඉවරයි 10ට යමු අපි. 10 වෙනි ගණන් 10 වෙනි ගනුදෙනුව බලමු 10. 10 වෙනි ගනුදෙනුව ආයතනික ගනුදෙනුකරුවන්ට ලක්ෂ 3ක නරක සේවා ණයට සපයන ලදී. ණයට මෙම වටිනාකම් මත 2% වෙනද වට්ටමන් ලබා දෙන ලදී. මෙම සේවාව සැපීම සඳහා 1,54,000 පිරිවැව් නඩද්‍රව්‍ය භාවිතා කරන ලදී. රයිට් මට කියන්න 1,54,000ක ද්‍රව්‍ය භාවිතා කරලා මේ සේවාව සැපෙව්වේ කීයකටද? උත්තර දෙන්න. මේ සේවාව සැපෙව්වේ කීයකටද? ලක්ෂ 3කටද? නෑ. ලක්ෂ 3කට නෙමෙයි පුතේ. හරි. ලක්ෂ 3කට නෙමෙයි. පුතේ ඔතන තියෙන වචනයක් වෙළඳ වට්ටම් කියලා. හරි. ඕක පුතේ ඔයාලට ඊළඟ 4 වෙනි පාඩමේ 3 වෙනි පාඩමේ නෙමෙයි 4 වෙනි පාඩමේදී වෙළඳ වට්ටම් ගැන හොඳට උගන්වනවා. වෙළඳ වට්ටම් මුදල් වට්ටම් ගැන හොඳටම උගන්වනවා. දැනට තේරුම් ගන්න ඔයා ඔය කඩවල් වලට යනවානේ. දැන් ඔය ගොඩාක් සුපර් මාකට් වගේ පොඩි පොඩි ඒවා දාලා තියෙනවා. ඒවයි මෙහෙම ගහලා තියෙනවා. මම මෙහෙම ගන්නකො ඕකෙන් සම්බන්ධ කරලා ගන්නකො. 300යි කියලා බාණ්ඩේ මිල ගහලා හරි ලකුණු කරලා තියෙනවා 300යි කියලා. මේක කපලා 240යි කියලා ගහලා තියෙනවා. බාණ්ඩේ ලකුණු කරලා තියෙන්නේ 300යි. හරි. මේක කපලා 240යි කියලා ගහලා තියෙනවා. මට කියන්න ඔයා බාණ්ඩේ ගන්න කීයකටද? ඔයා මේ බාණ්ඩේ ගන්න 300කටද 240කටද? 240කට. මට කියන්න ඔයාට කීයක් ලාභද? කීයක් ලාභද පුතේ? හරි මට ළමයි දාලා දෙනවා 60ක් ලාභයි කියලා. හරි ඒ කියන්නේ විකුණු වෙක්කනට කීයක් පාඩුද? 60ක් පාඩුයි කියනකොට ඔය කියන්නේ නෑ බොරු. පුතේ ඔයාට 60ක් ලාභත් නෑ විකුණු වෙක්කනට 60ක් පාඩුත් නෑ. හරිද? පුතේ ඔයාට 60ක් ලාභත් නෑ විකුණු වෙක්කනට 60ක් පාඩුත් නෑ. පුතේ මෙන්න මේ 60ට අපි කියන්නේ වෙළඳ වට්ටම්. ඔය 60ට කියන්නේ වෙළඳ වට්ටම්. වෙළඳ වට්ටම්.
අහගෙන ඉන්න පුතේ වචනේ වෙළඳ වට්ටම්. වෙළඳ වට්ටම් කියන්නේ භාණ්ඩයක ලකුණු කළ මිලෙන් 60ක් අඩු කරලා 240කට දෙනවා. භාණ්ඩයක අර විකුණන්න ලකුණු කරලා තියෙන මිල ගහලා තියෙන මිල අඩු කරලා වාට වික්කොත් ඒවට අපි කියන්නේ ඒ අඩු කරපු ගානට කියන්නේ වෙළඳ වට්ටම්. ඉතින් වෙළඳ වට්ටම් අපිට ලාභයක්වත් පාඩු විකුණන එක්කෙනාට පාඩුවක්වත් නෙමෙයි. පැහැදිලිද කියපුදේ? ඒ කියන්නේ 300යි කියලා ගහලා තිබ්බ භාණ්ඩේ ඔයා ගන්න 240කට. ඔයාට 60ක් ලාභ නැහැ. හරිද? ඔයාට 60ක් ලාභ නැහැ. එයාට පාඩුත් නැහැ. ඒ කියන්නේ පුතේ වෙළඳ වට්ටම කියන එක අපි පොත්පත්වල ලියන්නේ නැහැ. හැම තිස්සෙම අපි ගනුදෙනුව විදියට ගන්නේ වෙළඳ වට්ටම අඩු කරපු ගාන. පැහැදිලිද? පුතේ වෙළඳ වට්ටම් කියන්නේ භාණ්ඩවල මිල අඩු කිරීමක්. ඒ කියන්නේ එහෙම මිල අඩු කරන්න වැඩිපුර විකුණ ගන්න. ඒකට වෙළඳ කියන වචනේත් කියන්නේ වෙළඳ වට්ටම් අපි ගිණුම්ගත කරන්නේ නැහැ. වෙළඳ වට්ටම් අපිට පාඩුව ලාභයක්වත් දෙන එක්කෙනාට පාඩුවක්වත් නෙමෙයි. හැමතිස්සෙම පුතේ අපි වෙළඳ වට්ටම් තිබ්බොත් ඒ වෙළඳ වට්ටම අඩු කරපු ගාන තමයි ලියන්න ඕනේ. හරි? මේක පුතේ ඊළඟ පාඩමකදී ඔයාලට හොඳටම උගන්වන්න තියෙනවා. මේ ලෙවල් ප්‍රශ්න නිසා මෙහෙම තියෙන්නේ. තේරුණාද? එහෙනම් මට කියන්න ඔයා මේ සේවාව සපයන්නේ කීයකටද? හරි. මට කියන්න ඔයාගේ ආදායම් විදිහට මෙතන ගන්නේ ලාභෙ නෙමෙයි. ඔයා ලියන්නේ මේ බඩු විකුණුවයි කියලා 300කටද 240කටද කියන්නේ? ඔයා භාණ්ඩ විකුණුවා නම් ඔයා විකුණුවයි කියලා ලියන්නේ කීයකට? 200. අර 60 ගණ කිසිම දෙයක් ලියනවද? ඒ 60 වාට පාඩුවක්ද? නැහැ. වෙළඳ වට්ටම් පුතේ අපි ලියන්නේ නැහැ. එහෙනම් මම දැන් ඔයාගෙන් අහන ප්‍රශ්නේ උතන මේ ගානට එන්න. මේ ගානට එන්න. ආයතනික ගනුදෙනු කරන 300ක නඩත් සේවා ණයට සපයන ලදී. මෙම වටිනාකම් මත 102ක වෙළඳ වට්ටමක් ලබා දෙන ලදී. මෙම සේවාව සැපසද 154ක පිරිවැය ද්‍රව්‍ය භාවිතා කරන ලදී. මට කියන්න ඔයා මේ සේවාව සපයන්නේ කීයකටද? 294,000කට. නෑ. 294,000කට නේද පුතේ? 294,000කට. හරි පුතේ 294,000කට. ඇයි 294,000 කිව්වේ? ලක්ෂ 3ට 102ක් කියන්නේ 6,000යිනේ. එහෙනම් පුතේ ඔය ලක්ෂ 300ක 102ක්. පුතේ 300ට 102ක් කියන්නේ කීයද? 6යි. 6ක් අඩු කරලා ඔයාව සේවාව සපයන්නේ 294කට. පැහැදිලි ළමයිනේ කියපු දේ 294කට. මට කියන්න ඔයාට කීයක් පාඩුද? ඔයාට කීයක් පාඩුද පුතේ කියන්නේ? උත්තර දුන්නොත් ඔයගලට හදා ගන්න පුළුවන් අඩුපාඩු ඔයගලගේ. ඒත් ඔයගල ආයි වරද්දයි. ඔයා 300කට සපයන්න හිටපු එක කීයකට සැපෙවි 294කට. ඔයාට කීයක් පාඩුද? පාඩු නැහැ. පාඩු නැහැ. පාඩු නැහැ පුතේ. හොඳට මතක තියාගන්න පාඩු නැහැ. වෙළඳ වට්ටම් අපි ලියන්නේ වෙළඳ වට්ටම අඩු කරපු ගාන තමයි ලියන්නේ. හරි ඒක හොඳට ඉගෙන ගන්න. වෙළඳ වට්ටම් අඩු කරපු ගාන තමයි අපි හැමතිස්සෙම ලියන්නේ. හරි එහෙනම් පුතේ මේ 294යි. එහෙනම් මට කියන්න ඔයා ඔතන 294කට ණයට සේවාව සපයන්නේ කීයක ද්‍රව්‍ය පාවිච්චි කළා? 294කට ණයට සේවාව සපයන්නේ කීයක ද්‍රව්‍ය පාවිච්චි කළාද පුතේ කියන්නකෝ? ඉතින් තියෙනවා 154ක. ඔයාලට කීයක් ලාභද? 154ක ද්‍රව්‍ය පාවිච්චි කළා සේවාව සපයන්නේ 294කට. ඔයාලට කීයක් ලාභද? 140ක් ලාභ. ඒක දල ලාභය. එහෙනම් දැන් ඔයා ලියන්නේ මේ 300 ගැන කිසි දෙයක් ලියන්නේ නැහැ. ඔයා ගන්නේ 154ක ද්‍රව්‍ය පාවිච්චි කළා 294කට සේවාව සැපෙව්වයි කියලා. පැහැදිලි නේද ඔක්කොටම? එහෙනම් ලියමු අපි 9 නේ. එහෙනම් 9 නෙමෙයි 10 නේ. 10. එහෙනම් 154ක ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඔගේ ඍණ 154යි. ඔගේ ඍණ 154යි. 154ක ද්‍රව්‍ය පාවිච්චි කළ සේවාව සපයන්නේ කීයකටද? 300කට 294කටද? 300 ගැන වැඩක් නැහැ. 294කට සේවාව සපයන්නේ සල්ලි වලටද ණයටද?
ණයට එහෙනම් ණය ගැතියෝ වෙනද ලැබිය යුත්තේ ධන 294යි වෙනද ලැබිය යුත්තේ ධන 294යි වෙනද ලැබිය යුත්තේ ධන 294යි එතකොට කීයක් ලාභද 140ක් ලාභයි හිමිකම් ධන 140යි හිමිකම් ධන 140යි හිමිකම් ධන 140යි ඉතින් පැහැදිලි නේද හොඳට මේක හොඳටම තේරුණාද හරි මම හිතනවා මේක පැහැදිලි කියලා ප්‍රශ්න ඇතුව ඇති ළමයිට හරි අපි බලමු එහෙනම් ඊළඟ එක 10ක් ඉවරයි හරි බලන්න 11 බලන්න පුතේ 11 වෙනි එක සේවකයන්ගේ මාසික වැටුප 84ක් වන අතර සේවකයන්ගේ මාසික වැටුප 84යි 21 1 දිනට පැවති වැටුප් පත්තිකාරම් අඩු කිරීමෙන් පසු ඉතිරි මුදල ගෙවන ලදී. දැන් මට කියන්න මේ ජනවාරි මාසෙට අදාළ වැටුප් කියන වියදම කීයද ගෙව්වා හෝ නැත? ජනවාරි මාසෙට අදාළ වැටුප් කියන වියදම කීයද ගෙව්වා හෝ නැත? 84. ඒ කියන්නේ හිමිකම් වලින් අඩු වෙන්න ඕනේ කීයක්ද කියන්නකෝ? 84යි. නමුත් පුතේ ඔයා ඔය 84 මේ මාසේ වැටුපෙන් සේවකයා ගිය මාසේ කීයක් ඉල්ලගෙන ගියාද? 34 34ක් අත්තිකාරම් කියලා ඇති නේද? ඒක අපේ වත්කමක් විදිහට ඇත්ති බලන්න. සේවකයන්ට කිව්ව වැටුප් අත්තිකාරම් 34. ඒක මේ ඉදිරියට කළ ගෙවීම මේ 270 ඇතුළේ තියෙන දේ 34. මට කියන්න දැන් ඔයා සේවකයාට පඩි දවසේ දෙන්නේ කීයද? 46. 46යිද? 50නේ 50යි නේද? 84න් 34ක් දැන්ට දීලා ඉවරයි. තව කීයද දෙන්නේ? 50යිනේ. සල්ලි වලින් 50යි. දේ මුදල් දින 50යි. ඉතුරු 34 ඉතුරු 34 මොකද ගන්න උදේ කියන්නේ? මුදල් කියන වචන ගෙව්වත් ටික අඩු 34 කොහෙන්ද අඩු කරන්නේ? ගෙව්වත් ටික ගෙව් අත්තිකාරම් ඉදිරියට කළ ගෙවීම නිසා මේ අත්තිකාරම් වලින් 34ක් අඩු. ඒතර මේ මුළුවක්කම අපෙන් ගන්න 84 අඩු වුණාද නැද්ද? අඩු වුණා. තේරුණාද? එතකොට මට කියන්න හිමිකම් වලින් අඩු කරන්නේ කීයක්ද? හිමිකම් වලින් අඩු කරන්නේ 84. ගෙව්වා හෝ නැතා අදාළ ගානේද අඩු කරන්නේ 84ම අඩු කරන්නේ. හරිද? පැහැදිලිද? 84ම අඩු කරන්නේ. හොඳටම තේරුණා ළමයි මේක පැහැදිලි නේද? ඊට පස්සේ අපි යමු ඊළඟ එකට 11ක් ඉවරයි දැන්. දොළහ බන්දේ 12 වෙනි ගණදෙනුව 21 1 කියන්නේ මුල. මේ මාසේ මුල දවසට ගෙවිය යුතු විදුලි බිල් වද ගෙවන ලදී. උදේ කීයක් ගෙවන්න තිබ්බද කියන්නේ මාසේ මුල විදුලිය 12ද? 12ද උදේ ඔව්. ඒක නේද මේ වෙනත් ගෙවි විද්‍යාතුල තිබ්බේ. ඒ 12 ගෙවලා උන අහගෙන ඉන්න. ඒ 12 ගෙවලා 11000ක විදුලි බිල ජනවාරි මාස දාලා අද අතර ඒ මෙතෙක් ගෙවා නොමැත. මට කියන්න ඔයා සල්ලි වලින් විදුලිය කියලා කීයක් ගෙවලාද? සල්ලි වලින් කීයද ගෙවලා තියෙන විදුලිය කියලා 12යි. එතකොට මුදා වින 12යි. මුදා වින 12යි. හැබැයි ඒ 12 හිමිකම් වලින් අඩු කරනවද? කියන්නකෝ. නෑ. ඇයි ඒ මොන මාසෙලා ඉපිටද ගෙවුනේ? උත්තර දෙන්න ළමයි.
ඒ මොන මාසේ ලයිට් බිලද ගෙව්වේ? ජනවාරි එකනේ ගෙව්වේ නේද? ගිය මාසෙකනේ ගෙව්වේ. ඒකට ඒක මේ මාසෙ වියදම් වලින් අඩු කරන්න බෑ. ඒක අඩු කරන්න පුතේ මේ වෙනත් ගෙවියුත් දැන් ඉන්න 12යි. ඔක්කොටම තේරුණාද පුතේ ඒක? ඔක්කොටම පැහැදිලිද ඒක? අවුලක් නැතුව තේරුණාද ඔක්කොටම මේක? එතන ඉස්සලම් බලන්න 21 1 දිනට ගෙවිය යුතු විදුලි බිල් පත ගෙවන ලදී. මට කියන්න මාසෙ මුල කීයක ලයිට් බිල් ගෙවන්න තිබ්බද? 12යි. ඒ මොන මාසේ ලයිට් බිල්ද? ජන ජනවාරි නෙමෙයි වැරද්දුවා. මේ ගාන හදන්නේ මොන මාසෙටද? ජනවාරි වලට. ගාන හදන්නේ ජනවාරි වලට. මට කියන්න මේ ජනවාරි පටන් ගන්නකොට ගෙවන්න තිබ්බේ මොන මාසේ ලයිට් බිලද? දෙසැම්බර්. දෙසැම්බර් වල. හරි. හරි. එතකොට දෙසැම්බර් මාසේ ලයිට් බිල අපි ජනවාරි වල ගෙවන්නේ. මේක ඒ වුණාට දෙසැම්බර් වල වියදමක් විදියට ලියලා. දෙසැම්බර් වල හිමිකම් වලින් අඩු වෙලා වෙනත් ගෙවිද්දවලට දාලා. දැන් දෙසැම්බර් මාසේ ලයිට් බිල ජනවාරි ගෙව්වට මේක මොන මාසේ වියදමක්ද? දෙසැම්බර් මාස. ඒක ජනවාරි වියදමක් වෙන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් දැන් මට කියන්න මේ ගෙවන්න තිබ්බ 12 සල්ලි වලින් ගෙවනවා. වගකීමක් බේරනවා. කොහොමද ලියන්නේ? මේ වගකීමක් නෙමෙයි 12. ඒක බේරනවා. මොනවයින්ද බේරන්නේ? සල්ලි වලින් බේරනවා. ඒකට මොකද වෙන්නේ? මුදල් වලින් අඩු වෙලා මුදල් වලින් වෙන 12යි. අඩු කරන්නේ. කොහොමද මුදල් අඩු කරන්නේ? ගෙවලා කලින් ගෙවලා තිබ්බ. වෙන 12යි. පැහැදිලි නේද? ඔව් සර්. තේරුණානේ? දැන් අපි ඊළඟ එකට යමු. ඒකෙම අනිත් එක බලන්න. ඒකෙම අනිත් එක මොකද කියන්නේ? රුපියල් 11000ක විදුලි විපත ජනවාරි මාස දා ලද අතරේ මෙතෙක් ගෙවන්න නැත. මට කියන්න ගාන හදන්න ජනවාරි මාසෙන් නේද? ජනවාරි මාසේ ලයිට් බිල ඇවිල්ලා තාම මොනවා කළා නැද්ද? ජනවාරි මාසේ ලයිට් බිල ඇවිල්ලා තාම මොනවා කළා නැද්ද පුතේ කියන්නේ? ගෙවලා නැහැ. නමුත් ඒක ජනවාරි මාසේ වියදමක් විදිහට හඳුනා ගන්නවද නැද්ද? හඳුනා ගන්න. හඳුනා ගන්න. එහෙනම් මට කියන්න ජනවාරි මාසේ ලයිට් බිල තාම ගෙව්වේ නැහැ. එහෙනම් ඒක ජනවාරි වල වියදමක් විදිහට හඳුනා ගන්නව නේද? එහෙනම් මොකද කරන්න පුතේ ගෙව්වන්න නැත්නම් ජනවාරි මාසේ? කීයක් අඩු කරනවද පුතේ කියන්නේ? 11. එහෙනම් පුතේ මේ 12 කින් නෙමෙයි යටුලේ දාන්න. හිමිකම් ඍණ 11යි. හිමිකම් ඍණ 11යි. තාම ගෙව්වද? නෑ. තාම ගෙව්වද? නෑ. එහෙනම් මුදල් වලින් අඩු ගන්න පුළුවන්ද අපිට? බෑ. එහෙනම් කොහෙටද දාන්නේ 11 කියන්නේ? වෙනත් ගෙවියුත් දාන 11යි. වෙනත් ගෙවියුත් දාන 11යි. පැහැදිලි නේද? ළමයින් හොඳටම තේරුණා නේද ඒක? දැන් මට කියන්න මේ 11 ගෙවන්නේ මොන මාසෙදද? මේ 11 ගෙවන්නේ මොන මාසෙදද? ගෙවන්නේ පෙබරවාරි වල. පෙබරවාරි ගෙවුවාම කොහොමද ලියන්නේ? පෙබරවාරි වල දැන් මේ ජනවාරි වල පෙබරවාරි මාසේ මේ වගේ වගුව හදනවා නම් පෙබරවාරි මාසේ මේ 11 ගෙවනවා. කොහොමද එදා ලියන්නේ ඔබ? පෙබරවාරි වල මුදල් ඍණ 11යි වෙරලා වෙනත් ගෙවිය යුතු ද වෙනත් ජීවිත වලින් ඍණ 11. හරියටම හරි. දැන් තේරෙනවනේ? ඒකම නේද පුතේ මේ කරේ අපි 12 කතාව ඒකමයි නේද කරේ එතකොට? ඔන්න ඔහම තේරුම් ගන්න පුතේ ඈ. ඔයගලන්ට ක්‍රමයේ තේරෙනවනේ? මේ accounting කියන්නේ අවබෝධ කරගන්නම විෂයක්. කටපාඩම් නෙමෙයි ඈ. මේක අල්ලගත්තාන් පස්සේ පුතේ ඔයාලට ඕන එකක් තේරෙනවා. ඒතර අපි econ bs ගොඩක් ලේසි වෙයි ඔයාලට. ඒක පුතේ මම කලබල නැතුව මේ පාඩම හිමින් අපි කොච්චර ගණන් හදුවද කියලා දැක්කනේ පුතේ. මාස කීයක් මේ පාඩම කරාද කියලාත් ඔයගොල්ලෝ දැක්කනේ. කලබලෙට පුතේ මම ටියුට් ඉවර කරන්න වැඩ කරේ නැහැ. හරි? ඉතින් මේක අපි අවබෝධ කරගන්න ඕනේ. account ගොඩාක් දවසට ගොඩාක් ගණන් හදලා වැඩක් නැහැ එකක්වත් තේරෙන්නේ නැත්තම්.
එක ගාන හරි පුතේ අපි තේරුම් ගන්න හදන්න ඕනේ. දැන් මෙහෙමයි දැන් මේ පොතේ ලිව්වට මේක පුළුවන් වෙන්නේ නැහැ පුතේ. දැන් අද මේ ටියුට් එක ඉවරයිනේ. ඔයා පුතේ පුළුවන් නම් නෙමෙයි අනිවාර්යෙන්ම. ඔයා ආයි මේ ගණන් ටික මුලින් ඉඳලා හදන්න. අන්න ඒක තමයි පාඩම් කරනවා කියලා කියනවා. ගෙදරනේ ඉන්නේ. මේ ටියුට් එක ගණන් කීයක් තිබ්බේ? ගණන් 36යිනේ. ඔය ගණන් 36 පුතේ ඔයා ටාගට් ගන්න. මම මේ දවස් දෙකෙන් ආයි දවස් දෙකෙන් නැත්තම් තුනෙන් මම මේ ගණන් 36 ආයි හදනවා. ආයි පුතේ පරණ ඕලෙවල් කාලේ පොත් ටික තියෙනවනේ ඉතුරු වෙච්ච පොත් ඒවයි කොළ තියෙනවනේ කොළ ටික අරගන්න. ආයි පොත් ගන්න සල්ලි වියදම් කරන්න එපා අපරාධේ. ඒ පරණ කොළ ටික කඩා ගන්න. කඩාගෙන පුතේ හරිද? පන්ති හදපු පොතත් ළඟ තියාගන්න. ඒක ඉස්සරහා තියාගන්න. මේ ටියුට් එකත් ගන්න. ආයි මුල ඉඳලා ඔය ගණන් 36 හදන්න. ඔයා දන්නේම නැතුව පුතේ ඔයා දක්ෂයෙක් වෙයි. ඔයාට ඒතකොට අමතක වෙච්ච ඔක්කොම ටික මතක් වෙනවද නැද්ද? ආයි හදන්න. ආයි පුතේ තව මාස දෙකකින් මාසෙකින් විතර ආයි හදන්න. පුතේ ආයි විභාග කිට්ටුවල වල දඟලන්න දෙයක් නැහැ. දැක්කේ ගමන් මතක් වෙනවා. තේරෙනවද පුතේ A level වල දක්ෂයෙක් වෙන්නේ කොහොමද කියලා? නිකන් දක්ෂයෙක් වෙන්නේ නැහැ පුතේ. ඔයා බ්‍රයිට් එක නිකන් වෙන්නේ නැහැ. ඔයා ඒක වෙන්න උත්සාහ කරන්න ඕනේ. ආයකට මහන්සි වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ පුතේ වාර විභාගයක පුතේ ඔයා පළවෙනි වාර විභාගේ වැඩියෙන් ලකුණු ගත්තොත් ඔයා කැමති නැහැ ඊළඟ වාර විභාගේ ලකුණු අඩු කරගන්න. ඔයා ඒක රැක් ගන්න පාඩම් කරනවා. මම මෙච්චර කාල කිව්ව ඔයගොල්ලෝ O level class එකේ වැඩ නොකරත් A level එකේ බෑ. A level එකේ ඔයා දක්ෂයෙක් වෙනවා ඈ. වැඩ කරමු අපි. හරි. 12 ඉවරයි. 13ට එමු. දහතුන හරි 13 පානුදේ 13 වෙනි ගනුදෙනුව පිරිවේ 8000ක නඩත් ද්‍රව්‍ය හානි වූ අතර ඒවා 3000කට අත්පිඬු වලට විකුණලා තිබේ. 8000ක මේ තොගෙන් හානි වෙලා 8000ක් හානි වෙලා. නමුත් ඔයා ඒ ටික හානි වෙච්ච ටික 3000කට අතහැරලා දාගත්ත කාට හරි දුන්නා. මට ඔයා කියන්නේ ඔයාට පාඩුව කීයද? 5000 5000 පාඩුව 5යි හරි. එහෙනම් මට කියන්න 8000ක ද්‍රව්‍ය හානි වෙනවා. කොහෙද 8000 කරන්නේ? තොගේ ඍණ 8000යි, තොගේ ඍණ 8යි. තොගේ ඍණ 8යි. නමුත් පුතේ ඔයාට පාඩුව 3යි. ඔයාට කීයක් ලැබෙනවද කියන්නේ මේක? මේක කීයකට ඔයා විකුණනවද? 3 මුදල් 3කට. 3යි. මුදල් දාන 3. එතකොට තාම කොහෙන්ද දාන්නේ? කියන්නද? හිමිකම ඍණ 5. හිමිකම ඍණ 5යි. පාඩුව 5යි ඈ. හරි. 12 13ක් ඉවරයි. එන්න 14 බලන්න 14 වෙනි ගනුදෙනුව 14 වෙනි ගනුදෙනුව හරි 14 හරි බලන්න පුතේ 14 මොකද කියන්නේ 14 හරි 14 පසුගිය මාස තුලදී කපහරින ලද පසුගිය මාස තුලදී කපහරින ලද වෙනද නායක ශේෂය 14000ක් ලැබිනේ. අපි ඊයේත් කරා. උදේ ගිය මාසවල කපපු 14ක් ආයි ලැබිලා. ඒ කියන්නේ අපි අතෑරලා බලාපොරොත්තු අතෑරලා තිබ්බ 14ක් මේ මාසේ ලැබිලා. කොහොමද ලියන්නේ? යන්න පුතේ. මුදල් ධන 14 මුදල් ධන 14යි හරි. හිමිකම් ධන 14 හිමිකම් ධන 14. කපාල ආපසු කපාල බොන්නේ ආපසු ලැබෙන පුතේ අපිට ඒක ආදායමක් ඈ. හරි. කපාල බොන්නේ ආපසු ලැබෙන අපි ගන්න ආදායමක් විදියට 14යි. එකත් ඉවරයි නේද? හරි. 15ට යමු. 15 15 වෙනි ගනුදෙනුවට එන්න ඉක්මනට
මම දෙක කියන්නේ අන්තිම එකේ ව්‍යාපාර ස්ථානයේ මාසික කුලිය 20000ක් වේ. මාසෙ 20000යි. මට කියන්නේ ගෙව්වා වුණ නැතා මේ මාසේ හිමිකම් වලින් අඩු වෙන්න ඕනේ කීයද? 20යි. 20යි. හරි. ඊට පස්සේ අපිට කියනවා 21 දිනට කලින් ගෙවූ කුලිය තුල 21 දින කලින් ගෙවූ කුලිය තුල දක්වා ඇත්තේ 2021 ලිත් වර්ෂ සඳහා ගෙවන ලද කුලිය මුදලයි. කලින් ගෙවන ලද කුලිය. ඔව්. මේ 274න් මේ කලින් ගෙවූ කුලිය තිබ්බා කීයක්ද කියන්නේ? 240ක්. ඒ 240 2021 ලිත් වර්ෂය කියන්නේ 21 ජනවාරි ඉඳලා 21 දෙසැම්බර් 31 වෙනකම්. ඒ සාමාන්‍යයෙන් ලංකාවේ ගිණුම් වර්ෂයක් කියන එක පුතේ හඳුනාගන්නේ අප්‍රේල් 1 වෙනිදා ඉඳලා ඊළඟ අවුරුද්දේ මාර්තු 31 වෙනකම්. ලිත් වර්ෂයක් කැලෙන්ඩර් වර්ෂයක් කියන්නේ කැලෙන්ඩරේ තියෙන වර්ෂය ජනවාරි ඉඳලා දෙසැම්බර් වෙනකම්. පැහැදිලිද? එහෙනම් අපිට කියනවා ව්‍යාපාර ස්ථානයේ මාසික කුලිය 20ක් වේ. 21 දින කලින් ගෙවූ කුලිය තුල දක්වා ඇත්තේ කියන්නේ මේ 240 තුල දක්වා ඇත්තේ 21 වර්ෂ දා ගෙවන ලද කුලිය. දැන් මට කියන්නේ මේ අවුරුද්දරම කුලිය කීයක් ගෙවලා ඉවරද? අවුරුද්දරම කුලිය 240ක් ගෙවලා ඉවරයි නේද? 240. ඔයා මේ මාසේ වියදම විදියට ලියන්නේ කීයද? මේ මාසේ වියදම විදියට ලියන්නේ කීයද පුතේ? 20යි. 20. හිමිකම ඍණ 20යි. හිමිකම ඍණ 20යි. තව කොහෙන්ද 20 අඩු කරන්නේ? මුදල් වලින් අඩු කරනවද මුදල් ගෙවලා ඉවරද? ගෙවලා ඉවරයි. කොහෙන්ද නම් ඒ 20 අඩු කරන්නේ? කලින් ගෙවූ වලින් 20ක් අඩු කරන්න. එතකොට පුතේ තව එතකොට කලින් ගෙවූ 240 ඉතුරු වෙන්නේ නැහැ මේ මාසෙ ඉතුරු වෙන්නේ කීයද ඉතුරු වෙන්නේ 220යි ගන්න ඉතුරු වෙන්නේ. පැහැදිලි නේද ඔක්කොටම? දැන් ඔයාලට තේරෙනවද විභාගයට දෙන්නේ මොන විදියටද කියලා? හරි. එහෙනම් ඒ ටික ඉවරයි. එහෙනම් මේ ටික එකතු කරන්න. අවසාන ශිෂ්‍යයත් අහනවා අපි. දැන් ඔයගොල්ලෝ ගාව කැල් එකක් ඇති කැල් එක එකතු කරන්න ඕනේ. හරි. අවසාන ශේෂ ගන්න බලන්න. අවසාන ශේෂ ගමු. දේපල පිරියත් උපකරණ අවසාන ශේෂ කිය දෙන්නේ 900යි 360යි 1260යිද 1260යි දේපල පිරියත් උපකරණ වලත් ඔක 1260යි ඉතින් මේ කෙලින් වෙන්නේ අග ශේෂ ඇයි මුල ශේෂ දාලා තියෙන මේ අවසාන ශේෂ කියන්න අවසාන ශේෂ ඒ කෙලින් වෙන්නේ අවසාන ශේෂ තොගය කීයද කියලා කියන්නේ? කිව්වේ තොගය තොගය කීයද උදේ ආවේ අනිත් ළමයින්ට 6ද? දානේව ටික ඍණේව ටික අඩු කරන්න. දානේව ටික ඍණේව ටික අඩු කරාම තොගය 6යි නේද පුතේ ආවේ? ධනේව ටික 160යි 130යි ධනේව මම ගන්නෙ ධනේව එච්චරයි. ඒතකොට ධනේව දෙක 0යි 9යි 290යි ධනේව ටික ඍණේව තියෙනවා 86යි 30යි 6යි 154යි 8යි 6යි 12යි 16යි 24යි දෙකක් ඉතුරුයි 10යි 13යි 18යි 290න් 284 ගියාම 6යි. තොගය 6යි. තොගය 6යි. වෙනද ලැබියුත් දැක් කීයද උදේ? 274. 274යි. දාන 130යි දාන 294යි කීයද? 130යි 294යි දානේව ටික 4යි 12යි 424න් 50ක් අඩු වෙන්න ඕනේ. 50ක් අඩු නම් 4යි 374. 374යි.
වෙනද ලැබිය යුත්තේ 374යි. ඉදිරියට කළ ගෙවීම සහ අත්තිකාරම් කීයද? 274න් 34ක් ගියාම 240යි 20ක් ගියාම 220යි. 220යි. මුදල් කීයද කියලා බලන්න. මුදල් 141 දෙන්නේ. බලමු. එක එකනට එක එක උත්තර එනවා. බලමු මුදල් 143යි කියලා දාලා තියෙනවා. බලමු මුදල් උත්තරේ මාත් බලන්නම්කෝ. ධන 100යි. ධන 140යි. ධන මේ 45 නේ. ධන 45යි. ධන 40යි. ධන 3යි. ධන 14යි. ධනයේ වටි ගෙනවා 5යි 3යි 8යි 8යි 4යි 12යි දෙක දැම්ම එකක් ඉතුරුයි 1යි 4යි 5යි 9යි 13යි 14යි ධනයේ වටික 342යි ධනයේ වටික 342 ඍණයේ වටික බලමු ඍණ 60යි ඍණ 12යි ඍණ 67යි ඍණ 50යි ඍණ 12යි ඍණයේ වටි ගෙනවා 2යි 7යි 9යි 2යි 11යි 7යි 8යි 14යි 14යි 5යි 19යි 20යි 201 242 න් 201ක් ගියාම ඊට උත්තරේ 1යි 4යි 141 නෙමෙයිද? පුතේ මුදල් ශේෂය 141යි නේද? මුදල් ශේෂය 141 තමයි. ඔව්. මුදල් ශේෂය 141යි. දැන් ඔයගලන්ට කැල්ලේකුත් දීලා තියෙන්නේ අපිට හරියට විශ්වාසයෙන් එකතු කරන් අඩු ගන්න පුරුදු වෙන්න 141යි. මුදල් 141යි. කැල් එක පාවිච්චි කරන එක වැඩක් නෑ. ඒවා වරද්දනවා නම් එක සැරෙන් ටක් ගාලා කරන්න ඕනේ. ටක් ගාලා ධනෙ වටික් ගහගෙන ගියා ලිව්වා ඍණේ වටික් ගියව අඩු කරලා උත්තරේ ගත්තා. හරි. ඒවා කැල් එකකට පුතේ දැම්ම පුරුදු වෙන්න කියන්නේ ඒකයි. දීප්කාලින් ණය කීයද? 710. 710යි. ඔව් 700 නෑ නේද? 760න් 50ක් ගියාම 710යි. ඔව් 710යි. දීප්කාල ණය 710යි. වෙනද ගෙවිද්දා කීයද 160ද? වෙනද ගෙවිද්දා 160යි. වෙනද ගෙවිද්දා 160යි. වෙනත් ගෙවිද්දා කීයද? 11. 11යි. වෙනත් ගෙවිද්දා 11යි. ලද අත්තිකාරම් බිඳුවයි. හිමිකම කීයද? 1120යි කියලා දාලා තිනවා හරිද කියලා බලමු. හිමිකම 1120යි කියලා උත්තරයක් දාලා තිනවා මට හරිද කියලා බලමු අපි. බලමු. හරි වගේ බලමු. ඉතින් ධනේව ටික මම අරගෙන ඉන්නම්. ධනේව ටික 1052යි 54යි 20යි 4යි 140යි 14යි ධනේව ටික ඒ ධනේවා 2යි 4යි 6යි 4යි 10යි 14යි 4 දැම්ම එකක් ඉතුරුයි 1යි 5යි 6යි 11යි 13යි 17යි 18යි 8 දැම්ම එකක් ඉතුරුයි 2යි 1284 ඍණේව ටික අඩු කරන්න ඕනේ ඍණේව ටික ඍණේ මොනවද තියෙන්නේ කියලා බලමු ඍණ 12යි ඍණ 5යි ඍණ 6යි ඍණ 4යි ඍණ 17යි ඍණ 84යි ඍණ 11යි ඍණ 5යි ඍණ 20යි ඍණේව ටික එනවා 5යි 2යි 7යි 13යි 17යි 17යි 7යි 24යි 28යි 29යි 29යි 5යි 34යි 3ක් ඉතුරුයි
3යි 1යි 4යි 5යි 13යි 14යි 16යි 164ක් අඩු වෙන්න ඕනේ. අඩු නම් බිඳුවයි 18න් 6ක් 8න් 6ක් 2යි 1120යි නේ 1120යි නේ පුතේ හිමිකම 1120යි හිමිකම 1120යි හරිද ඊට පස්සේ මොකක්ද ඉල්ලන්නේ මොකක්ද අපෙන් ඊට පස්සේ ඉල්ලන්නේ 21 1යි 30ක තියෙන අවසන් මාසද ආදායම් ප්‍රකාශනය දිල්ලන්න. ඉතින් 21 1යි 30ක තියෙන අවසන් මාසද ආදායම් ප්‍රකාශනය. හරිද? ආදායම් ප්‍රකාශනය ඉල්ලන්නේ අපෙන්. හරි. එහෙනම් අපි හදමු ආදායම් ප්‍රකාශය. මේක දිහා බලලා මේ හිමිකම් තිරු දිහා බලන ආදායම් ප්‍රකාශය දන්නේ. ඉතින් මේ අන්තිමටම ආපු A level ප්‍රශ්න 2020 A level ප්‍රශ්නේ. හරි. මේ හැම දේවල් දැන් තාම එක පාඩමක් කරලා මේ කරේ. ඔයා ඔක්කොම පාඩම් ටික ඉගෙන ගත්තාම මේක තවත් ලේසි වෙනවා ඈ. හරි. දැන් ඔයාලට මේක තේරෙනවා කියන්නේ ගොඩක් හොඳයි. නමුත් ඔයා A level මට්ටමේදී යද්දි විභාගයට යද්දි අනිත් පාඩමුත් ඉගෙනගෙන ඒකෝදේ තවත් හොඳටම අවබෝධ වෙලා. හරි. ඒකෝදේ මේක ලේසිම ප්‍රශ්නයක්. අපිට A level තමයි ලේසිම විෂය. A level වලින් accounting වල තමයි accounting තමයි ලේසිම විෂය. ඔක්කොම ලකුණු ටික ගන්නත් පුළුවන්. හරි අපි හදමු ආදායම් ප්‍රකාශය. ආදායම් ප්‍රකාශය හදමු. නම ලියන්න. කවුද පුතේ අයිතිකාරයාගේ නම? නාමල් ඔටෝකියා නේද? නාමල් ඔටෝකියා. නාමල් ඔටෝකියා 2021 ජනවාරි මාසය සඳහා ආදායම් ප්‍රකාශය කියලා හරි කිව් දෙයක් අඳ ගන්න ඇඳද අත්වේ උඩින් 1000 කියලා ලියන්න උඩින් රුපියල් 1000 කියලා ලියන්න ඉවනේ ලියලා අපි හදමු ඉතින් මොන තීරුවෙන් දිහා බලලා හදන්නේ හිමිකම් තීරුව දිහා බලන්නේ හදන්නේ නේද අපි හිමිකම් තීරුව ඉතින් හෙට 10 මාට අලුත්ම පන්තියක් පටන් ගන්නවා මුල ඉඳලා මේ පාඩම මුල ඉඳලා උගන්වන්න පටන් ගන්නවා හරිද ඉතින් ටියුට් එක නැති ළමයි ඉන්නවා නම් අවුලක් නැහැ ළමයින්ට නම් සම්බන්ධ වෙන්න කියලා කියන්නේ ඔයගලගේ යාළුවන්ට හරි හෙට ටියුට් එක නැතුව මං කියලා දෙන්නම් කවුරු ඉන්නවද පුතේ අද හවස් වෙන කලින් මට මැසේජ් එකක් දාන්න ඔයගලන්ට හරි එකට සම්බන්ධ වෙන්න ඕන නම් මැසේජ් එකක් දාන්න පුතේ මේ මං ගෲප් එකට ඇඩ් කරන්න ඔයගලගේ යාළුවෝ ඉන්නවා නම් කියන්න හෙට 10 මාට පුතේ අලුතෙන්ම පටන් ගන්න පන්තියක් එක හරි මුල ඉඳන්ම උගන්වනවා ඒ කියන්නේ O level දැනුම දැන් ඔයගොල්ලෝ දන්නවනේ පුතේ O level දැනුම අවශ්‍ය නැහැ කියලා මේ පාඩම කරන්න පොඩ්ඩක් හිතන්න විතරයි පුතේ අවශ්‍ය වෙන්නේ හරි ඒ නිසා ඔයගොල්ලෝගේ යාළුවෝ ඉන්නවා නම් පුතේ ඒක ගෲප් ක්ලාස් එකක් නෙමෙයි හරිද සාමාන්‍ය ක්ලාස් එකක් විදිහට යන්නේ හෝල් ක්ලාස් එකක් විදිහට යන්නේ එහෙනම් ඔයගොල්ලෝගේ යාළුවෝ සමහර ළමයි මේකට එන්නේ නැහැ ගෲප් ක්ලාස් එකක් කියලා බය මේ වෙනවනේ හරි ඔයගොල්ලෝ පන්ති පුතේ වේලාසුන් ටටක් ගාලා අපි වැට්ටි කරගෙන යනවා ඒ නිසා ඔයගොල්ලෝගේ යාළුවෝ ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න හරි
ඒකට සම්බන්ධ වෙන්න කියලා. හරි. නැත්නම් අපි අර ඕලෙවල් රිසර්ච් එකෙන් බල බල ඉන්න බෑනේ. ඕලෙවල් රිසර්ච් සාම ආයි පන්තිය පටන් ගන්නවා. ඒක කලින් මේක පටන් ගන්නවා. හරි. ඒ නිසා ඔයගලගේ යාළුවෝ ඉන්නවනම් පොඩ්ඩක් ඔයගලගේ යාළුවෝනේ පුතේ ඉන්න ඔයගලගේ වයස ඔයගලන් දන්නේ. පොඩ්ඩක් කියන්න පුතේ අලුත් ක්ලාස් එකක් පටන් ගන්න මට WhatsApp message එකක් දාන්න කියන්නේ. හරි. ටියුට් නැති වුණාට හෙට එහෙම අවුලක් නැහැ. හෙට උගන්වනවා පුතේ. ඔයගොල්ලෝ දන්නවා මම කයි එක ගා සෙමිනා කියලා ඉන්නේ මම උගන්වන්නකට යනවා හෙටත්. හරි. ටියුට් එක ගැන ගැටලුවක් නැහැ. ළමයින්ට සම්බන්ධ වෙන්න කියලා කියන්නේ. හරි. බලමු එහෙනම්. පුතේ අපි ආදායම් ප්‍රකාශ දන්න මොන තීරුවෙන්ද? මෙන්න මේ හිමිකම් තීරුවෙන් නේද හදන්නේ? හිමිකම් තීරුවෙන් අපි හදන්නේ. හරි? හිමිකම් තීරුවෙන්. හිමිකම් තීරුවෙන් හදන්නේ. හරි. එහෙනම් ඉස්සෙල්ලම් පුතේ හිමිකම් තීරුවේ ධනේව ටික මොනවද තියෙන්නේ කියලා බලන්න. ධනේව තියෙනවා මේ ධන 54යි මේ ධන 20යි ධන 140යි ධන 14යි. ඔය ටිකනේ. ඉතින් ඕකෙන් මේ ධන 54 භාණ්ඩ විකුල්ලන එකක් නේද? තුන්වෙනි ගණදෙනුවේ එන්නේ පුතේ භාණ්ඩ විකුල්ලන එකක් නේ. 186ක ද්‍රව්‍ය භාවිතා කරලා 140කට සේවා සැපයුවා. ඒක හරි. හරි. ඒක ආදායම. ඒක බඩු විකුල්ලන එකක් මේ 54. ඊට පස්සේ මේ 20 මොකද්ද පුතේ? 6 වෙනි එකේ ඒකත් සේවා සැපීම. ඒකත් එනවා. 6 වෙනි එකේ 20ත් සේවා සැපීම. ඊට පස්සේ මේ 140 මොකද්ද? 10යි. ඒකත් සේවා සැපීමක් නේද? ඔව්. ඒකත් සේවා සැපීමක්. හැබැයි මේ 14 සේවා සැපීමක් නෙමෙයි නේද? ඉතින් මේ 14 සේවා සැපීමක් නෙමෙයි නේද? එහෙනම් පුතේ සේවා සැපීමේව තියෙනවා මේ 54යි මේ 20යි මේ 140යි. ඒතරද ඔක්කොම දලලාභේ නම් අපේ එනවා 140යි 20යි 160යි 160යි 54යි 214ක්ද කොහෙද දලලාභ එනවා නේද අපිට? ඉතින් දලලාභේ 214ක් එනවා මට කියන්න 214කට අපි සේවා සපයන්නේ 214ක් දලලාභ ලබන්නේ ඉතින් අපි සේවාව සපයන්නේ මට කියන්න තුන්වෙනි ගනුදෙනුවේ කීයක ද්‍රව්‍ය භාවිතා කරලා කීයකට සේවා සපයන්නේ 86ක ද්‍රව්‍ය භාවිතා කරලා 140කට 86ක ද්‍රව්‍ය භාවිතා කරලා 140කට තුනේ 6 30ක ද්‍රව්‍ය භාවිතා කරලා 50කට එකනේ 20ක් ආවේ ඊට පස්සේ 10 අපි කීයක ද්‍රව්‍ය භාවිතා කරලා කීයකට සේවා සැපෙව්වේ 154ක ද්‍රව්‍ය භාවිතා කරලා 294කට පැහැදිලිද එහෙනම් මට කියන්න ඔක්කොම කීයක ද්‍රව්‍ය භාවිතා කරලා තියෙන්නේ 0යි 10යි 9යි 12යි 17යි 270ක ද්‍රව්‍ය පාවිච්චි කරලා කීයකට පුතේ සේවා සපයන්නේ 4යි 9යි 18යි 484ක නේද? ඉතින් 484ක නේද අපි සේවා සපයන්නේ? එහෙනම් අපේ විකුණුම් 484යි විකුණුම් පිරිවැය 270යි. උඩින්ම ලියන්න විකුණුම් දෙවන තුන දාන්න 484යි. විකුණුම් 484යි. හරි. විකුණුම් පිරිවැය 270යි. එතකොට අපිට එනවා දලලාභය 214ක්. දලලාභය 214යි. හරිද පුතේ 214යි 54යි 20යි 140යි. වාර්ත වෙනවා නේද මේ කෙලින්ම විභාගෙට එන ප්‍රශ්න 6න් එක ප්‍රශ්නයක් මේ පාඩමට මෙච්චර කාලයක් ගත්තොත් කිසිම අවුලක් නැහැ සම්පූර්ණ ප්‍රශ්නේ හදාගත්තාම ලකුණු 40ක් ඒකෙන් කෙලින්ම ලකුණු
හතරක් කියන්නේ ඔක ආයි හතරෙන් බෙදෙනවා හරිද කොහොමද සෙකන්ඩ් පේපර් එකේ තනිකරම ප්‍රශ්නයක් මම තේරෙනව නේද දල්ලා බවාගත්තේ 214යි එහෙනම් මේකට එකතු කරන්න වෙනත් ආදායම් කියන මාතෘකාවල් ලියන්න වෙනත් ආදායම් කියලා මාතෘකාවල් ලියන්න හරි වෙනත් ආදායම් එකක් තියෙනවා කීයද මෙන්න මේ 14 ආපසු ලද බොල් ණය එහෙම නැත්නම් ආපසු ලද හානි කරන ලාභ ලියන්න ආපසු ලද බොල් ණය ආපසු ලද බොල් ණය එක විතරයි තියෙන දෙවෙනි තුනම දාන්න 14යි එක විතරයි තියෙන දෙවෙනි තුනම දාන්න 14යි එතකොට 214යි 14යි 8යි 2යි 228යි 228යි එකෙන් අඩු කරමු අනිකුත් වියදම් ටික අඩු කරමු හරි අනිකුත් වියදම් හරි හරි අනිකුත් වියදම් ටික අපි ලියමු දේ අනිකුත් වියදම් මොනවද කියලා බලමු ඉස්සනම් මේ ඍණ 12ක් තියෙනවා කීවෙනි එකේද පුතේ හතරවෙනි එකේ තියෙන ඍණ 12 මොකද්ද ඒක ව්‍යාපාර වියදමක්ද ඒ අයිතිකරු ජීවිත රක්ෂණ ඒක ලියන්නේ නැහැ ව්‍යාපාර වියදම ඒ 12 ලියන්නේ නැහැ පුතේ ඒක අයිතිකාරයාගේ පෞද්ගලික ජීවිත රක්ෂණ ඒක ලියන්නේ නැහැ ඒක ගැන්ලි ඒ 12 ලියන්නේ නැහැ ඊට පස්සේ ආයි පස්වෙනි එකේ ඍණ පහක් තියෙනවා මොකද පුතේ ඍණ පහ දුන් වට්ටම් 5යි දුන් වට්ටම් 5යි හරි දුන් වට්ටම් 5යි හරි ඊට පස්සේ ආයි ඍණ 6ක් තියෙනවා හත්වෙනි එකේ ඍණ 6ක් තියෙනවා මොකද පුතේ හත්වෙනි එකේ තියෙන ඍණ 6 ආරන් වැඩිහිටි නිවාසයකට පරිත්‍යාගයක් නේද පුතේ ඒක ඒකට අපි ලියන්න උනම් පරිත්‍යාගයක් විදිහට නේ පුතේ අපි කරලා දුන්නේ අපේ ද්‍රව්‍ය භාවිතා කරලා පරිත්‍යාග 6යි පරිත්‍යාග 6යි ඊට පස්සේ පරිත්‍යාග 6යි ඊට පස්සේ උදේ 8 නේද 8 ඍණ 4ක් තියෙනවා මොකද්ද 8 ඍණ 4 මොකද්ද පුතේ රක්ෂණේ ව්‍යාපාර රක්ෂණේ නේද ඒක රක්ෂණේ 4යි ඊට පස්සේ ආයි 17ක් තියෙනවා 9 වෙනි එකේ 17ක් තියෙනවා මොකද්ද ණය පොලිද ණය පොලි 17යි ණය පොලි 17යි ඊට පස්සේ මේ 11 වෙනි එකේ තියෙනවා 84ක් මොකද්ද ඍණ 84ක් 11 වෙනි එකේ ඍණ සේවක වැටුප් ලියන්න වැටුප් 84යි වැටුප් 84යි වැටුප් 84යි ඊට පස්සේ ආයතනයේ ඍණ 11ක් තියෙනවා 12 වෙනි එකේ ඍණ 11ක් තියෙනවා මේ විදුලි වියදම් නේද ඒක විදුලි 11යි ගෙවුවාම තමයි මේ මාස විදුලි වියදම 11යි විදුලි 11යි ඊට පස්සේ ආයි 8 වෙනි එකේ 13 වෙනි එකේ තියෙනවා ඍණ 5ක් මොකද්ද මේ 13 වෙනි එකේ තියෙන ඍණ 5 තොගහානි අලාභය හරිද තොගහානි අලාභය 11යි 11යි 5යි නේ තොගහානි අලාභය 5යි
තොගහානි අලාභය 5යි. ඊට පස්සේ හරි. ඊට පස්සේ මොකක්ද පුතේ තියෙන්නේ? ආයෙ ඍණ 20ක් තියෙනවා පුතේ 15 වෙනි එකේ. කාර්යාල කුලී නේද? කුලී ලියන්න කුලී 20යි. කුලී 20යි. වියදම් ටික ගන්න වියදම් ටික එකතු කීයද කියලා බලන්න. වියදම් ටික එකතුව 5යි 11යි 11යි 4යි 15යි 15යි 7යි 22යි 26යි 27යි 5යි 32යි මම නේද 32යි දෙක දැම්ම 3ක් ඉතුරුයි 3යි 1යි 4යි 4යි 8යි 12යි 13යි 152ද 152යි 228 152 අඩු වුණාම දැන් අපි ලාභය කීයක් දෙන්නේ? ලාභ එනවා 76ක් නේ. ලාභ එනවා 76ක්. ලාභ එනවා 76ක්. 8න් 2ක් 6යි. හරිද? 12න් 5ක් 7යි. ඒක තමයි සුද්ධ ලාභය. ඒකට සුද්ධ ලාභය කියන්නත් පුළුවන්. අපිට තව වචනයක් කියන්න. සුද්ධ ආදායම කියන්නත් පුළුවන්. ආදායම. සුද්ධ ආදායම. හරිද? සුද්ධ ලාභය කියන්නත් පුළුවන් අපිට. සුද්ධ ආදායම කියන්නත් පුළුවන්. හරි? ඉතින් හොඳටම පැහැදිලි නේද ඔයගලන්ට මේ ප්‍රශ්නේ? ඔය කෙලින්ම 2020 A level ප්‍රශ්න පත්‍රයේ තනිකර ප්‍රශ්නයක්. එහෙනම් ඔයා මතක තියාගන්න පුතේ අනිත් ප්‍රශ්නත් මේ වගේම තමයි ඔයාට පුතේ මේක A level වෙනකන් ඉගෙන ගත්තාම මේ ගොඩාක් ලේසි ප්‍රශ්නයක්. අනිත් ප්‍රශ්න ටිකත් මේ වගේම ලේසි. ඒ නිසා පුතේ මතක තියාගන්න A level වලට මහන්සි වෙන්න හොඳම ප්‍රතිඵලයකට යන්න පුළුවන් ඕගොල්ලන්ට. විෂයන් තුනම එක විෂයක් කරලා මදි A level වල. විෂයන් තුනටම හොඳටම මහන්සි වෙන්න. විශ්වාසය තියාගන්න. කැම්පස් යනවා කියන විශ්වාසය. දැන් මේවා තේරෙනවද පුතේ ඕගොල්ලන්ට? හරි. මම කිව්වා ඕගොල්ලන්ට ආයි මොකද කරන්න ඕනේ? ආයි මේ ටියුට් එක ගණන් ටික ඔයා හදන්න මුලින් ඉඳලා ගණන් 36 නේ. මුලින් ඉඳලා හදන්න. ඊට පස්සේ ඔයාට ආයි අමතක වෙන්නේ නැහැ හොඳටම පුළුවන් වෙනවා. තේරෙනවද ළමයිනේ කියපු දේ? ඔය ගණන් 36 ආයි හදන්න. හරි. පුතේ මේ ටියුට් එක ඉවරයි. මේ ටියුට් එක අපිට ගොඩක් කල් ගියා. මාස 3ක් විතර ගියා. මම ටියුට් ඉවර ගන්න වේගෙන් වැඩ කරේ නැහැ පුතේ. හිමින් කරේ. හරි. මේක ආයිසරයක් හදන්න ඕගොල්ලෝ. හරි. පුතේ ඊට පස්සේ මම ඕගොල්ලන්ට මේ අගෝස්තු මාසේ ටියුට් එක විදිහට දුන්නේ පුතේ මේකනේ. හරි. පුතේ ඒකත් මේ පාඩමටම අදාළයි. හරිද? මේකේ මුලින්ම තියෙනවා පුතේ ප්‍රශ්න 50ක්. මේ ප්‍රශ්න 50 කතා කරන්න ගොඩාක් වෙලා යනවා. නිකන් අරකට උත්තරේ මේකට උත්තරේ කිය කී ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් මේකත් කරායින් පස්සේ තමයි ඔයාට මේ දෙවනි පාඩම හරියටම පුළුවන් වෙන්නේ. ඒකටම දක්ෂයෙක් වෙන්නේ එතකොට. හරි. ඒකේ පුතේ මම ප්‍රශ්න 50ට අමතරව දැන් මේ ටියුට් එක නැත්තම් හිතන්න එපා. හරිද? තොරපුතේ ආයි 30 ඇරියොත් ඔයගලන්ට ගන්න පුළුවන් නේ ඇවිල්ලා. ඉතින් මේක මම දුන්නේ අර අගෝස්තු මාසේ ක්ලාස් ෆීස් එකට දුන්නේ. හරිද? ඊට පස්සේ පුතේ දැන් ආයි සැප්තැම්බර් මාසෙකත් දැන් අගෝස්තු ඉවරෙන් ළඟයිනේ. සැප්තැම්බර් මාසෙත් මේ පාඩෙන්න තව වෙනස් ගණන්. මේ වගේ මේ හදපු ගණන් වගේ තව ගණන් ටිකක් ඔයගලන්ට තියෙනවා. හරි. ඒක මම ලෑස්ති කරලා කියන්න. හරි. මේකේ පුතේ අන්තිම පිටුවට එන්න පොඩ්ඩක්. ටියුට් එක නැත්තම් කමක් නැහැ. ප්‍රශ්න 50ට අමතරව පුතේ 10 වෙනි පිටු වෙනකන් තියෙන පුතේ ප්‍රශ්න 50නේ. හරි. ඒක ලබන සතියේ වෙද්දි කරලා තියන්නකෝ ප්‍රශ්න 50 ලබන අඟහරුවාද වෙද්දි. හරිද? පුතේ ලබන අඟහරුවාදයි බදාදා දෙකම සමහරට මේක උත්තර කතා කරන්න. ඒ තරම් වෙලා යනවා. අපි හිතනට වඩා පුතේ සෑහෙන වෙලාවක් යනවා මේ ප්‍රශ්න 50ට උත්තර කතා කරන්න. නිකන් උත්තරේට මේක කිව්වට වඩා නෑ නේ. ඒකේ පුතේ එන්න අන්තිම පිටුවට 11 වෙනි පිටුවට එන්න. හරි. පිටුවට නැත්තම් කමන්නේ. ඒකේ අහන්නේ 11 වෙනි පිටුවේ අහන්නේ ඒක ප්‍රශ්න වගේක් නෑ පුතේ අංක නෑ. මට තව උගන්වන්න ඕනේ වගේ තමයි මම ඒ දාලා තියෙන්නේ. L case එකට අනුව ජංගම වත්කමක ලක්ෂණ 4ක් සඳහන් කරන්න. ජංගම වත්කමක ලක්ෂණ 4. හරි. ටියුට් එක නැති කට්ටිය
ටියුට් එක තියෙන කට්ටිය ඕකෙම ලියන්න නැති කට්ටිය පොතේ ලියා ගන්න ජංගම වත්කමක ලක්ෂණ 4 ජංගම වත්කමක ලක්ෂණ 4 එවුදේ මම ඔයගලන්ට පාඩම් පටන් ගන්නදී මම විස්තර කරේ නැහැ ජංගම වත්කම් මම විස්තර කරේ නැහැ මම කිව්ව පාඩම ඉවර කළා මම ඒවා කියන්නම් කියලා කිව්වනේ පුතේ හරිද කියන්න කොහොමද ජංගම වත්කමක ලක්ෂණ 4 මම අඩු ගන්නන්න යන්න දැන් ඈ ජංගම වත්කමක ලක්ෂණ 4 ඉතින් අපි ගිය අවුරුදු වල ලක්ෂණ 3ක් වගේ තමයි කතා කරේ දැන් ලක්ෂණ 4ක් අපි දැන් කතා කරනවා ඈ හරි ඒක ඔක්කොම මම පැහැදිලි කරලා කියන්නම් ඔයගොල්ලන්ට අපෙන් අහන්නේ ජංගම වත්කමක ලක්ෂණ 4 ඈ හරි ඉතින් අපි දන්නවා අපි ඉගෙන ගත්ත ගිණුම් කරන සමීකරණය මොකද්ද අපි ඉගෙන ගත්ත ගිණුම් කරන සමීකරණේ වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් මේ ගොඩනැගිච්ච හැටි කාටද දෙන්නත් හෙට පන්ති පටන් ගන්න ඕක මේ ගොඩනැගෙන හැටි තමයි හරි ඉතින් මේකේ වත්කමක් කිව්වේ මොකද්ද අපි වත්කම් වල නිර්වචනය මතකද වත්කමක් කිව්වේ මොකද්ද අතීත ගනුදෙනුවක ප්‍රතිඵල ලෙස ඇතිවන ව්‍යාපාරයක් විසින් පාලනය කරන ලබන වර්තමාන ආර්ථික සම්පත් වලට අපි වත්කම් කියලා කිව්වද ඒක පාඩම් කරලා තියෙන්න ඕනේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵල ලෙස ඇතිවන ව්‍යාපාර ඒකකයක් විසින් පාලනය කරන ලබන වර්තමාන ආර්ථික සම්පත වත්කම පාඩම් කරන්න ඕනේද ඔව් වත්කමක ලක්ෂණ 3යි හරි ඒක පාඩම් කරලා තියෙන්න ඕනේ එතකොට මේ වත්කම් පුතේ අපි බෙදනවා කොටස් දෙකකට මේ බෙදන්නේ LKS එක කියලා ප්‍රමිතියක් තියෙනවා. මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම. මූල්‍ය ප්‍රකාශ කියලා කියන්නේ පුතේ තීරණ ගන්න අවශ්‍ය තොරතුරු දෙන්න පිටමනිතු දෙන්න වාර්තා. ඒ වාර්තා දෙක තමයි ආදායම් ප්‍රකාශයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයයි. අපි හැදුවේ. ඒ දෙකට පොදුවේ කියන්නේ මූල්‍ය ප්‍රකාශ. මේ මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම තමයි LKS එකේ නම. මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම. ඒක පුතේ අර මූල්‍ය තත්ත්ව ප්‍රකාශ අපි වත්කම් ටික ඉදිරිපත් කරනවා නේද? මේ LKS එකේ කියනවා ඒ වත්කම් ඉදිරිපත් කරද්දී ඒ වත්කම් බෙදන්න ඕනේ කොටස් දෙකකට. වත්කම් බෙදන්න ඕනේ කොටස් දෙකකට. ජංගම වත්කමුයි ජංගම නොවන වත්කමුයි. හරි. වත්කම් කොටස් දෙකයි ජංගම වත්කමුයි ජංගම නොවන වත්කම. මෙහෙම බෙදන්න ප්‍රමිතිය මොකද්ද? LKS 1. හරි. මේකට බෙදන්න දාලා සංකල්පය තමයි අඛණ්ඩ පැවැත්ම. ඕනනම් කොහේ හරි නෝට් එකක් දාගන්න. ටියුට් එකේ මම පැත්තකින් දාගන්න. වත්කම් මෙහෙම ජංගම නොවන කියලා බෙදන්න දාලා සංකල්පය මොකද්ද නම? අඛණ්ඩ පැවැත්ම. නෝට් එකක් දාගන්න. වත්කම් වගකීම් ජංගම හා ජංගම නොවන කියලා බෙදීමට දාලා සංකල්පය අඛණ්ඩ පැවැත්ම. අඛණ්ඩ පැවැත්ම. මේ අපිට ආයි ඉස්සරහදී නිතරම කතා කරන දේවල් දැන් අද එක සැරයක් ඇහුනම කනට ආයි දවසක් කියද්දී මේ මතක් වෙයි ඒක අපිට මේ කවුන්ට් කියන්නේ භාෂාවක් වගේ ඇහෙන්න තමයි මේ කනට හුරු වෙන්න තමයි අපිට ඔයාලට මේක පුළුවන් වෙන්නේ අඛණ්ඩ පැවැත්ම ඉතින් අඛණ්ඩ පැවැත්ම කියලා කියන්නේ ව්‍යාපාරයේ දිගටම තියෙනවා මේ අවුරුද්ද ඉවරුණයි කියලා ව්‍යාපාරي ඉවර වෙන්නේ නැහැ දිගටම තියෙද්දි ව්‍යාපාරය දිගටම තියෙන වත්කම් ජංගම නොවන අවුරුද්දක් වගේ ඇතුළත වෙනස් වත්කම් ජංගම වත්කම්. හරි? වත්කම් බෙදෙන සංකල්පය ජංගම නොවන කියලා බෙදෙන සංකල්පය අඛණ්ඩ පැවැත්ම. මේකට පදනම විදිහට ගන්න පුතේ ද්‍රවශීලතාවය කියන එක. පදනම ද්‍රවශීලතාවය. ද්‍රවශීලතාවය. වත්කම් මෙහෙම ජංගම නොවන කියලා යොදා ගන්න බෙදන්න පදනම තමයි මොකක්ද පුතේ? ද්‍රවශීලතාවය. ද්‍රවශීලතාවය කියන්නේ විදිහට වත්කම් ඉක්මනට මුදල් බවට පත් කරගන්න පුළුවන්ද බැරිද කියන එක මත. ඉතින් ඉක්මනට මුදල් බවට පත් කරගන්නදී පාඩුව අඩුයි නම් ඒව ද්‍රවශීල වත්කම්. පාඩුව වැඩි නම් ද්‍රවශීලතාවය අඩු වත්කම්. ඒවා තව ඉස්සරහදී ආව වෙනවා. හරි. පොඩි තේරුණේ? එහෙනම් පුතේ මේ LKS එකේ ජංගම වත්කම් වල ලක්ෂණ 4ක් කියනවා. LKS එකේ
ජංගම වත්කම් වල ලක්ෂණ 4ක් කියනවා. හරිද? ලියාගන්න ලක්ෂණ 4 LKS 1 කියනවා. ලියාගමු ජංගම වත්කම් වල ලක්ෂණ 4. හරි. ජංගම වත්කම් වල ලක්ෂණ කියන්න කලින් ජංගම වත්කම් වල උදාහරණ හඳුනනවද ඔයගොල්ලෝ? මොනවද උදාහරණ? බඩු තොගය, වෙළඳ ණය ගැතියෝ, මුදල්. ඔව් ඈ. හරි. ජංගවත් ලක්ෂණ 4 ලියමු. 1 සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල විකිණීමට හෝ පාරිභෝජනය කිරීමට ඇති වත්කම්. සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල විකිණීමට හෝ පාරිභෝජනය කිරීමට තබාගෙන ඇති වත්කම්. සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල විකිණීමට හෝ පාරිභෝජනය කිරීමට තබාගෙන ඇති වත්කම්. ඒ ජංගම වත්කමක පළවෙනි ලක්ෂණය. ඒ කියන්නේ පුතේ යම් සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය කියන එක පුතේ ඉස්සරහදී උගන්වන නිර්වචනයක් තියෙනවා. භාණ්ඩ අමුද්‍රව්‍ය අවස්ථාවේ සිට පුතේ ඒවා සැපයුම් කරුට මේ ගනුදෙනු කරුට ගිහිල්ලා මුදල් ලබා ගන්න අවස්ථාව නිකන් චක්‍රයක්. ඒක මොකක්ද කියලා වට පස්සේ අපි කියලා දෙන්නම්. සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල විකිණීමට හෝ පාරිභෝජනය කිරීමට තබාගෙන ඇති වත්කම්. ඒ යම් වත්කමක් තියාගෙන ඉන්නේ විකුණන්න නම් එහෙම නැත්නම් පුතේ අපි එදිනෙදා වැඩවලදී පාවිච්චි කරන්න නම් කියන්නේ අර යන්ත්‍ර ගොඩනැගිලි වගේ නෙමෙයි. අමුද්‍රව්‍ය වගේ දේවල් පුතේ නිෂ්පාදනයට යොදන්න තියාගෙන ඉන්නවා නම් ඒවා ජංගම වත්කම්. පැහැදිලිද? සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල විකිණීමට හෝ පාරිභෝජනය කිරීමට තබාගෙන ඇති වත්කම්. ජංගම වත්කමක පළවෙනි ලක්ෂණය. 2 මූලික වශයෙන් වෙළඳ කටයුතු සඳහා පවත්වාගෙන යන්නේ නම් මූලික වශයෙන් වෙළඳ කටයුතු සඳහා පවත්වාගෙන යන වත්කම්. මූලික වශයෙන් වෙළඳ කටයුතු සඳහා පවත්වාගෙන යන වත්කම්. හරි ලක්ෂණ දෙකයි දැන්. කියන්නේ වෙළඳාමටම තියාගෙන වත්කම් නම් පුතේව ජංගම වත්කම්. කියන්න. ගිණුම් කාලච්ඡේදයේ අවසාන දින සිට මාස 12ක් ඇතුළත ගිණුම් කාලච්ඡේදයේ අවසාන දින සිට මාස 12ක් ඇතුළත උපලබ්ධි වේයයි තේරුම් නැහැ නේ උපලබ්ධි වේය කියන වචනේ නේ මම කියන්නම්. ගිණුම් කාලච්ඡේදයේ අවසාන දින සිට මාස 12ක් ඇතුළත උපලබ්ධි වේයයි. හරි. ඉතින් උපලබ්ධි පොඩ කියන්න. ඒක තමයි වචනේ කියනවා. හරිද? තුන්වෙනි එකේ ගිණුම් කාලච්ඡේදයේ අවසාන දින සිට මාස 12ක් ඇතුළත ගිණුම් කාලච්ඡේදයේ අවසාන දින සිට මාස 12ක් ඇතුළත උපලබ්ධි වේයයි. පුතේ උපලබ්ධි වෙනවා කියන එකට ඉංග්‍රීසි වචන රියලයිස් වෙනවා. උපලබ්ධි වෙනවා කියන්නේ පුතේ සිංහලෙන් මුදල් බවට පත් වේයයි. වරහණ තුල ලියා ගන්න. උපලබ්ධි වේයයි කියන තැන වරහණ තුල ලියා ගන්න මුදල් බවට පත් වේයයි. අපේක්ෂා කරන වත්කම්. ඒ කියන්නේ පුතේ අවුරුද්ද ඉවර වෙලා මාස 12ක් ඇතුළත සල්ලි වෙන වත්කමක් නම් ඒක ජංගම වත්කමක්. ණය ගැතියෝ සාමාන්‍යයෙන් අවුරුද්ද ඉවරලා මාස 12ක් ඇතුළත සල්ලි එකතු කර ගන්නවා. ඒවා ජංගම වත්කම්. හරි. හතර භාවිතය සීමා කර නොමැති හතරවෙනි ලක්ෂණය ලියන්න. භාවිතය සීමා කර නොමැති මුදල් වලට සමාන වත්කම්.
භාවිතය සීමා කර නොමැති මුදල් හා මුදල් වලට සමාන වත්කම්. භාවිතය සීමා කර නොමැති මුදල් හා මුදල් වලට සමාන වත්කම්. ඒ කියන්නේ පුතේ භාවිතය සීමා කරලයි කියලා කියන්නේ දාර perpetual treasuries ඔය මහ බැංකු වංචාවට අහු නැහැ කියලා කියන්නේ ඒගොල්ලගේ සල්ලි වගේ අපිට රඳවගෙන තියෙන්නේ. account වල තියෙනවා. ඒව වෙන මොකටවත් ගන්න බෑ ඒගොල්ලන් නඩු ඉවරනකම්. ඒව ජංගම වත්කම් වලට ගන්න බෑ. එම නඩුව තීන්දුව වලින් පුතේ අර account වල තියෙන සල්ලි නවත්තලා නැත්නම් භාවිතය සීමා කර නොමැති මුදල් හා මුදල් වලට සමාන වත්කම්. මුදල් නම් පුතේ ඒව ජංගම වත්කම්. එහෙනම් පුතේ ජංගම වත්කමක ලක්ෂණ හතරයි. වත්කමක් ජංගම වත්කමක් වෙන්න නම් ලක්ෂණ හතරයි. එක සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල විකිණීමට හෝ පාරිභෝජනය කිරීමට තබාගෙන ඉන්න වත්කමක්. මූලික වශයෙන් වෙළඳ කටයුතු සඳහා තියාගෙන ඉන්න වත්කම්. දැන් ඉදිරියට කළ ගෙවීම මෙහෙම පුතේ වෙළඳ කටයුතු වලින් අපි අත්තිකාරම් මෙහෙම ගෙවලා තියෙන ඉදිරියට කළ ගෙවීම. මූලික වශයෙන් වෙළඳ කටයුතු සඳහා පවත්වන වත්කම්. ගිණුම් කාලච්ඡේදයේ අවසාන දින සිට මාස 12ක් ඇතුළත මුදල් බවට පත්වේ අපේක්ෂා කරන වත්කම්. මුදල් හා මුදල් වලට සමාන වත්කම්. ඔය වත්කමක ඔය හතරේ ලක්ෂණ හතරේ එකක් හරි තියෙනවා නම් ඒවා ජංගම වත්කම්. පැහැදිලිද? වත්කමක ඔය ලක්ෂණ හතරේ එකක්වත් නැත්නම් වත්කමක් ඔය ලක්ෂණ හතරේ එකක්වත් නැහැ. ඒ මොන වත්කම්ද? ජංගම නොවන. පැහැදිලි නේද? හරි. ඔබේ පාඩම් පටන් ගන්න දවසේ කිව්වනම් ඔයගලන්ට තේරෙන්නේ නැහැ. ඒකයි මම මේ අන්තිමටම කියන්නේ. හරි. එහෙනම් ජංගම වක්කීමකුත් තියෙනවා. පුතේ ජංගම වක්කීම වල ලක්ෂණ හතරයි ලියාගමු. සාමාන්‍ය ජංගම වක්කීම කියන්නේ අවුරුද්දක් වගේ අතුරුද බේරණ ඒවානේ. ඒකටත් පුතේ අදාළ සංකල්පයක් ගන්න පැවැත්මම තමයි ලියන්නේ. එක සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල ගෙවා නිම කිරීමට අපේක්ෂා කරන වක්කීම. සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල ගෙවා නිම කිරීමට අපේක්ෂා කරන වක්කීම. සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල ගෙවා නිම කිරීමට අපේක්ෂා කරන වක්කීම. ඉතින් ඔක්කොමලා ගාව දිත් සටහන් ටියුට් එක තියෙනව නේද? ද්විත්ව සටහන් හඳුන්වා දීම කියන ටියුට් එක තියෙනව නේද ඔක්කොමලා ගාව? නිල් පාට ටියුට් එක පුතේ නැද්ද පුතේ? නෑ පුතේ ඔයගොල්ලෝ ගාව ඇති. අපි විමුක්තිලයි නංගිලා ගාව ඇති පුතේ. ඔය දෙන්න ගාව ඇති. ඔය දෙන්නට දුන්නද කොහෙද මම ඒක පොඩ්ඩක් බලන්න. දුන්නේ නැද්ද? දුන්නේ නැත්තම් පුතේ අගෝස්තු මාසේ ටියුට් එක නේද? අගෝස්තු එකට පුතේ මේකට දුන්නේ මම ජූලි සෙකන්ඩ් ගෲප් එකකට මම අගෝස්තු මාසෙට දුන්නේ ඒක. ෆස්ට් ගෲප් එකේ කට්ටියට දුන්නේ පුතේ ජූලි මාසෙට. කොහමද පුතේ මං ගාවේ ටියුට් එක මෙතන පොඩ්ඩක් ඉන්න මම කියනවා පෙන්නන්න. මෙන්න මේ ටියුට් එක පුතේ. දිත්ව සටහන් හඳුන්වා දීම. දැන් මේක තමයි පුතේ අපි ඊට පස්සේ පටන් ගන්න. කියනෝ නේද? දිත්ව සටහන් හඳුන්වා දීම. දැන් පුතේ දැන් මේ ටියුට් එක ඉවරයිනේ. මේක තමයි අගෝස්තු මාසෙට දුන්නේ මේකත් එක්කනේ මම. හරි. මේක ඉවර කරලා පුතේ මේක ඉවර ගන්න ලබන සති ඉවරයිනේ. ඊට පස්සේ මේක පටන් ගන්නවා. මේක පටන් ගන්නවා. මේක පුතේ නැත්තම් ලබන දැන් සඳ සමහර රට ඇරියොත් ගන්න පුතේ ඔයගොල්ලා නැත්තම් බලන්න පළවෙනි දවස් සතියේ නම් පළවෙනි දවස් ඩියුට් එක නැති වුණත් එන්න ක්ලාස් එකට පුතේ පුළුවන් මම මොන හරි එකට ෂේප් එකක් දාලා දෙන්න. පළවෙනි දවසේ හරි මම දාලා එක නෝට් එකක් විදියට හරි. හරි. ඔයගොල්ලෝ පුතේ පුළුවන් තරම් ඉක්මන් ටියුට් එක ගන්න. හරි. එතකොට මේක පුතේ අගෝස්තු මාසෙට සැප්තැම්බර් මාසෙට පුතේ තව ටියුට් එකක් දෙනවා මේ වගේම ටියුට් එකක්. ඒක පුතේ සැප්තැම්බර් මාසේ ක්ලාස් ෆීස් එකට දෙන්නේ. ඒක තාම ලෑස්ති නෑ. තාම මම මේකේ වැඩි ඉවරත් නෑ. මොකද පුතේ ගිය අවුරුද්දේ ටියුට් මේ අවුරුද්දට දෙන්න බෑ. මේ අවුරුද්දේ අලුත් ගණන් දාන්න ඕනේ. දැන් දැක්කනේ 2020ට ආපු ගණන් බලලා 21 23 මේමයි ගණන් ඒ කියලා පුතේ අපි නිර්මාණය කරලා දාන්න ඕනේ. ඒ වගේ පුතේ තව ගණන් ටිකක් මම දෙනවා සැප්තැම්බර් මාසේ. හරි. ඒක මම දැම්මම කියන්න ඕගොල්ලන්ට. තාම ටියුට් එක ලෑස්ති නෑ. හරි. ඒක මම පස්සේ කියන්නම්. මේ ටියුට් එක පුතේ ලබන සතියේ වෙද්දි තියෙන්න ඕනේ ඔයගොල්ලෝ ගාම ඔක්කොම දැන් ගොඩක් කල් මේක දීලා. හරි. හරි. ලබන සතියේ පුතේ දිත්සරහන් පටන් ගන්නවා. හරබැර. ඔයගොල්ලෝ හරබැර සමහරට දන්නවා කියලා හිතාගෙන ඇති. ඒ වුණාට දන්නේ නැහැ කියලා මම පෙන්නන්නම්. හරි. හරබැර වලත් තව කොච්චර ඉගෙන ගන්න ටී ග්‍රූම් මැදලා පුතේ. මේ ඕලෙවල් කොමර්ස් හොඳට කරපු ළමයි
ඉස්සරහන් අපි දන්නවා කියලා හිතාගෙන ඇති. ATM කරන ළමයි. නෑ ඊට වැඩි තව ගොඩක් දේවල් තියෙනවා මොකද මේක පැහැදිලි කරන්න මේ ටියුට් එකේ. එම උගන්වන්න. හරි. ලබන සතියේත් පුතේ අඟහරුවාදයි බදාදයි දවස් දෙකම ක්ලාස් තියෙනවා. අඟහරුවාදා 8:10 තියෙනවා බදාදා 8:10ත් ක්ලාස් තියෙනවා. හරි. ඉතින් අර ඔයගොල්ලෝගේ යාළුවෝ ඉන්නවනම් අලුත් පන්තියට පොඩ්ඩක් සම්බන්ධ වෙන්න කියලා කියන්න. හරි අපි ලියමු වගකීම් වල ලක්ෂණ. වගකීම් වල ලක්ෂණ එකක් ලිව්ව නේද? මොකද ලිව්වේ? සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල බේරුම් කළ යුතු වගකීම්. ඉතින් සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය කියලා තියෙන වචනයක් එක මම කියන්නම්. කියනද අමුද්‍රව්‍ය අවස්ථාවේ ඉඳලා බඩු ටික සැපයුම් කඩු දීලා අපිට මුදල් ලැබෙන අවස්ථාව වෙනකන් අවස්ථාව චක්‍රයක්. ඒකේ බේරනවා නම් අනිවාර්යයෙන්ම ජංගම වගකීම්. දෙක මූලික වශයෙන් වෙළඳ කටයුතු සඳහා පවත්වාගෙන යන වගකීම්. මූලික වශයෙන් වෙළඳ කටයුතු සඳහා පවත්වාගෙන යන වගකීම්. ඔය උපචිත වියදම් එහෙම පුතේ නාහිමියෝ වගේ දේවල් වෙළඳ ගෙවියුත් බෑ වෙළඳ නාහිමියෝ. හරි. මූලික වශයෙන් වෙළඳ දැන් පුතේ අර වෙළඳ ගෙවියුත් බෑ පුතේ අවුරුද්දකට වඩා පහ වුණා සමහරට අපි ඒව ජංගම වගකීම් විදිහට තමයි ගන්නෙ. මූලික වශයෙන් වෙළඳ කටයුතු සඳහා පවත්වාගෙන යන වගකීම්. 3 දෙක ලිව්වනේ 3 ගිණුම් කාලච්ඡේදයේ අවසානයෙන් පසු ගිණුම් කාලච්ඡේදයේ අවසානයෙන් පසු මාස 12ක් තුල තුන්වෙනි ලක්ෂණය දාන්නේ තුන්වෙනි ලක්ෂණය ආගන්න තුන්වෙනි එක ගිණුම් කාලච්ඡේදයේ අවසානයෙන් මාස 12ක් එමෙ ලියා ගන්න පුතේ ඒක ගිණුම් කාලච්ඡේදයේ අවසානයෙන් මෙහෙම හදාගන්න ගිණුම් කාලච්ඡේදයේ අවසාන දින සිට මෙහෙම ලියන්න ගිණුම් කාලච්ඡේදයේ අවසාන දින සිට එහෙම ලිව්වම තේරෙනවා ගිණුම් කාලච්ඡේදයේ අවසාන දින සිට මාස 12ක් ඇතුළත බේරුම් කළ යුතු වගකීම්. එහෙම ලියා ගන්නකො. ගිණුම් කාලච්ඡේදයේ අවසාන දින සිට මාස 12ක් ඇතුළත බේරුම් කළ යුතු වගකීම්. ගිණුම් කාලච්ඡේදයේ අවසාන දින සිට මාස 12ක් ඇතුළත බේරුම් කළ යුතු වගකීම්. හරි 1 2 ලියාගත්තත් 1 2 තාල ලියා ගන්න 1 2 ලියාගත්තේ නැත්නම් සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල බේරුම් කළ යුතු වගකීම් 1 සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල බේරුම් කළ යුතු වගකීම් 2 මූලික වශයෙන් වෙළඳ කටයුතු සඳහා පවත්වාගෙන යන වගකීම් 4 ගිණුම් කාලච්ඡේදයේ අවසාන දින සිට මාස 12ක් ඇතුළත ගිණුම් කාලච්ඡේදයේ අවසාන දින සිට මාස 12ක් ඇතුළත ගෙවා නිම කිරීම කල් දැමීම සඳහා ව්‍යාපාරයට
ව්‍යාපාරයට කොන්දේසි විරහිත ව්‍යාපාරයට කොන්දේසි විරහිත අයිතියක් නොමැති විට අයිතියක් නොමැති විට ඊට ඒවා මාස් 12ට වැඩිය කල් දාන්න බෑ අනිවාර්යෙන් මාස් 12 ඇතුළත බේරන්න ඕනේ වක්කී. හරි. එහෙනම් පුතේ හරි නේද? පුතේ වගකීමක ඔය ලක්ෂණ හතර නැත්නම් ඒව මොන වක්කීම්ද? ජංගම නොවන වක්කීම්. හරි. ඊට පස්සේ පුතේ තව උගන්වන්න මේ වගේක් තියෙනවා. හිමිකමක වක්කීම් හිමිකම් අතර සමානකම් වක්කම් වක්කීම් අතර සමානකම් ඒවා මම පස්සේ උගන්වන්නම්. පුතේ මේකේ පිටුවංග 10 වෙනකම් ප්‍රශ්න 50ක් තියෙනවා. කෙටි ප්‍රශ්න 50ක්. ඒ ප්‍රශ්න 50 වල කරලා තියන්න. ප්‍රශ්න 50ක් තියෙනමුදේ ප්‍රශ්න 50 කරලා තියන්න. ලබන සතිය උත්තර කතා කරනවා මේකේ. හරි. එහෙනම් පුතේ අදට පන්තිය මෙතනින් මම නතර කරන්නම්. ආයි ලබන අඟහරුවාද උදේ 8ටත් ක්ලාස් තියෙනවා. ලබන බදාදා උදේ 8ටත් ක්ලාස් තියෙනවා. එහෙනම් පුතේ අදට පන්තිය මෙතනින් ඉවරයි.